යේසු මරණය පරාජය කළා. උන්වහන්සේ උත්ථාන වුණා. ඔබේ මගේ ජීවිතේට බලාපොරොත්තුවක් දුන්නා. ප්‍රේමවන්තේනි, උන්වහන්සේ මරණය පරාජය නොකළා නම්, උන්වහන්සේ උත්ථාන නුණා නම්, ඔබයි මමයි අදත් පරාජිතයන්. ප්‍රේමවන්තේනි, ඔබට මට මේ රාත්‍රියේ දැනෙනවද උන්වහන්සේ ඔබේ මගේ ජීවිතය තුල උත්ථාන වෙලා කියලා? එලෙස ඔබට දැනෙනවා නම් ප්‍රේමවන්තේනි, දෙපැත්තේ ඉන්න අයව අමතක කරන්න. උන්වහන්සේට දෑත් දෙක ඔසවලා කියන්න, ස්තුතියි ස්වාමිනී, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා, ඔබ වහන්සේට ගෞරව වේවා, මහිමය වේවා ස්වාමිනී, මහිමය වේවා. හාලෙලුයා, හාලෙලුයා, හාලෙලුයා ස්වාමිනී, ස්තුතියි ස්වාමිනී, ප්‍රශංසා වේවා ස්වාමිනී, හාලෙලුයා, හාලෙලුයා. ජේසු ඔබයි මායි වෙනුවෙන් මැරුණා. ජේසු ඔබයි මායි වෙනුවෙන් දුක්ඛිත මරණයකට මුහුණ දුන්නා. තාත්තා උන්වහන්සේට මහා ජයග්‍රහණයක් දීලා උන්වහන්සේ උත්ථාන කළා. උන්වහන්සේ ඒ උත්ථානයෙන් පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට වරින් වර දර්ශනය වෙනවා. ඒ අයව වරින් වර හොයාගෙන යනවා. ගිහිල්ලා ඒ අයව ශක්තිමත් කරනවා. ප්‍රේමවන්තේනි, ඒ බයේ ගුළු වෙලා හිටපු ඒ ශ්‍රාවකයෝ උන්වහන්සේගේ උත්ථානයේ බලය රැගෙන ජනතාව ඉදිරියට යනවා. අරුම පුදුම දේ කරනවා. මලවුන් නැගිටවනවා. කොරුන් සුවපත් කරනවා. උන්වහන්සේගේ උත්ථානය ගැන සාක්ෂි දරනවා. ප්‍රේමවන්තේනි, මේ රාත්‍රියේ ඔබේ මගේ ජීවිතය තුල උන්වහන්සේ උත්ථාන වෙලා නම්, ඒ උත්ථානයේ බලය ඔබට දැනෙනවා නම්, උන්වහන්සේට කියන්න, ස්තුතියි ස්වාමිනී, ප්‍රශංසා වේවා, ඔබ වහන්සේ මගේ ජීවිතයේ තුල උත්ථාන වෙලා ස්වාමිනී, මගේ ජීවිතයට බලයක් වෙලා ස්වාමිනී, මගේ ජීවිතයට සවියක් වෙලා ස්වාමිනී, ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී, ප්‍රශංසා වේවා ස්වාමිනී. හාලෙලුයා, හාලෙලුයා, හාලෙලුයා ස්වාමිනී, ස්තුතියි ස්වාමිනී, හාලෙලුයා.
स्वामी प्रशंसा वේවා स्तुति स्वामी प्रशंसा वේවා स्तुति स्वामी प्रशंसा वේවා ओ प्रेमवंतेनी අපි අදාවේ ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන්න. ඒ නිසා අපි මොහොතක් අරගෙන අපේ අල්මැරිච්ච අපේ අතුලාන්තය විවෘත කරගෙන අපේ හදවත විවෘත කරගෙන අපි අපේ දෑත් ඔසවලා ඒ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වල්තාරේ ගොඩනගමු. ඔව් ස්වාමීන් වහන්සේට ස්තුතියි ස්වාමීන් මේ මොහොත දුන්නට ඔබ වහන්සේ මේ මොහොතේ අපි කැඳේ ඔබ වහන්සේට ප්‍රශංසා කරන තාත්තේ දේවතාවෝ ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන ප්‍රශංසාව ඔබ වහන්සේට විතරක්ම දෙන ස්වාමීන් අපේ දෑත් ඔබ වහන්සේට විතරක් ඔසවන්න මේ මොහොතේ ඔබ වහන්සේ අපේ අල්මැරිච්ච හදවත ඔබ වහන්සේ අවදි කරන්න ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා ඔබ වහන්සේට මහිමේ වේවා ස්වාමීන් ඒ මහා බලයෙන් පුරවන ස්වාමීන් ඒ ස්වර්ගයේ විවර කළ ස්වාමීන් ඒ සුදු දුර්යන්ගේ බලයෙන් ස්වාමීන් ඔබ වහන්සේ සම්බන්ධනේ ශුද්ධ ප්‍රශංසාවට ඔබ වහන්සේ අපේ හදවත් පුරවන ස්වාමීනි හලෙලුයා ස්වාමීනි ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා හලෙලුයා ප්‍රේමවන්තයනි ඔබයි මමයි මේ ගමන් කරන්නේ උත්ථාන අධ්‍යක්ීමත් එක්ක ස්වාමීන් වහන්සේ ඒ දවස් 40ක් පුරා දුක් විඳලා උන්වහන්සේගේ දුක් පාක්තිය සම්පංගුකාර වෙලා ඔබයි මමයි උත්ථානයේ සැමරුවා. ඔබයි මයි ඇත්තට මේ උත්ථානයේ සාක්ෂිකාරයෝද? ස්වාමීන් වහන්සේ මේ ලස්සන ජාති දිල් දිනවා. ඒ උන්වහන්සේගේ උත්ථානය තුලින් අපේ ජීවිතයේ ලස්සන මාවතර අරගෙන යන්න. මේ ස්ථානට එන්නට කලින් මේ ස්ථානට එන්න මොහොතට කලින් ඔබයි මමයි හිටියේ කොතනද? ඔබේ මමයි ස්වාමීන් වහන්සේට ප්‍රසන්නව හිටියද? උන්වහන්සේ කැමති විදිහට හිටියද? උන්වහන්සේ අකමැති විදිහට හිටියද දන්නේ අපි අතුලාන්ත විතරයි ප්‍රේමවන්තයනි. ඒ ස්වාමීන් වහන්සේ මරණය පරාජය කරලා උත්තරන ස්වාමීන් වහන්සේ. ඔබයි මගේ හදවත තුළ ඒ ස්වාමීන් වහන්සේට ආදරය කරන්න, ඒ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න පිපාසයක් ඇති කළා. කොතෙකුත් බාධක තිබුණත් උන්වහන්සේ මේ ස්ථානට ඔබයි මා අරගෙන ආවා. ඒ කිසි දෙයකට නෙමෙයි ප්‍රේමවන්තයනි. උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබටයි මටයි අලුත් ජීවිතයක් දෙන්න යනවා. ඒ අලුත් ජීවිත දෙන්නේ උන්වහන්සේගේ ජීවිත අත්දැකීම හරහා. ඒ උත්ථාන අත්දැකීම හරහා. ප්‍රේමවන්තයනි ඔබයි මමයි පහුගිය දින කිහිපෙම සමහර විට පාපේ ඇවිදින්නට ඇති, අන්ධකාරය ඇවිදින්නට ඇති, ඒ මඩ වගුරේ එරිලා ඉන්නට ඇති. ඒ ස්වාමීන් වහන්සේ 100,000ක් අතරින් ඔබයි මාවයි තෝරගෙන උන්වහන්සේ ඒ වාසනාවන්ත අවස්ථාවක් දුන්නා නැතවරක් ඒ ස්වාමීන් වහන්සේගේ තුරුලට ඉන්න. ප්‍රේමවන්තනි මේක පුදුමාකාර වාසනාවක්. ඒ වාසනාව ඇත්තටම වාසනාවක් කරගන්න ඕනේ ඔබයි මමයි විතරයි. ප්‍රශංසාව තමයි ස්වාමීන් වහන්සේ ඔබයි මායි අතර තියෙන සම්බන්ධය ගොඩනගන්නේ. ඒ නිසා අපි අපේ අතීතය අමතක කරමු. අපි අපේ වර්තමානය අමතක කරමු. උන්වහන්සේ කිව්වේ ඉන්න විදියට මං ගාවට එන්න කියලා. උන්වහන්සේ කිව්වේ නෑ ඔබේ මගේ පාපේ හරි ගස්සගෙන උන්වහන්සේ ගාවට එන්න කියලා. ඔබේ මගේ දුබලකම් හරි ගස්සගෙන උන්වහන්සේ ගාවට එන්න කියලා. නෙමෙයි. උන්වහන්සේ කිව්වේ ආදර දුවේ පුතේ ඉන්න විදියටයි මම ඔබට අණ ගැහුවේ. ඒ නිසා ප්‍රේමවන්තනි උන්වහන්සේට අපි අපේ හදවත මේ මොහොතේ විවෘත කරමු. සමහර විට අපි අතිලාන්තයෙන් කියන ඇති අපි උන්වහන්සේට ප්‍රශංසා කරන මුඛේ විවෘත කරන්න තරම්වත් සුදුසුකම් නැති මිනිස්සෙක් කියලා. ඇත්ත ප්‍රේමවන්තනි. උන්වහන්සේ තෝරාගත්තේ දුබලම අයවයි. ඒ නිසා මේ රාත්‍රියේ අපි උන්වහන්සේගේ ආදරය තුල තෝරාගත්ත ඒ උන්වහන්සේගේ දරුව බව අදහගමු. ඒ ස්වාමීන් වහන්සේට හදවත විවෘත කළ අපි කියමු තාත්තේ ඉන්න විදියට මම ආවේ ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න. මගේ අතීතයේ මම පව්කාරයෙක්. මගේ ගෙවි ගිය මොහොත තුල මම ඔබ වහන්සේ විරුද්ධව පාපයමයි කරේ. හැබැයි තාත්තේ මේ රාත්‍රියේ මේ මොහොතේ ඔබ වහන්සේ මට දුන්න වාසනාවන්ත අවස්ථාවක්. තාත්තේ මම පිළිගන්නවා මගේ බැරිකම. මම පිළිගන්නවා මම වැටිච්ච තැන.
මම පිළිගන්නවා මගේ රෝගය. තාත්තේ මම මගේ රෝගය දෙවියන් කරගත්තා. මම මගේ රැකියාව දෙවියන් කරගත්තා. ඒ තාත්තේ මේ මොහොතේ ඔබ වහන්සේ මට දුන්නේ වාසනාවන්ත ලස්සන අවස්ථාව ප්‍රයෝජනයක් අරගෙන තාත්තා ඉන්න විදිහට මම ඔබ වහන්සේගේ පාද පාමුණනවා. තාත්තා මගේ හදවතම විවෘත කරලා ඔබ වහන්සේ මම ප්‍රශංසා කරනවා. තාත්තා මගේ මුඛය විවෘත කරලා ඔබ වහන්සේ ප්‍රශංසා කරනවා. මේ වචන තාත්තා ඔබ වහන්සේට විතරයි. මගේ අතුලාන්ත තන ඔබ වහන්සේ විතරයි. ඒ නිසා ප්‍රේමවත් උන්වහන්සේ විවෘත වෙන්න. හාලෙලුයා මගේ තාත්තා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ස්තුති ස්වාමීන් ප්‍රශංසා වේවා. හාලෙලුයා 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 ප්‍රශංසා අපේ හදවතින් ස්තුති කරමු ප්‍රශංසා කරමු. එදා පාවුලුතුමයි සීලසුයි ප්‍රශංසා කරනකොට උන්වහන්සේ මේ පොළොව දෙදරවලා උන්වහන්සේගේ බලය පෙන්නුවා. උන්වහන්සේගේ ආදරය පෙන්නුවා. ඒ ආදරය අද දවසෙත් අපිට මේ පොළොවට අදින්න අපි හදවතින් උන්වහන්සේට ස්තුති කරමු ප්‍රශංසා කරමු. හාලෙලුයා. ස්තුති ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ආදරය තාත්තේ. ඔබ වහන්සේගේ වැඩ සිටීමයි ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. මහිමය වේවා ස්වාමීනි. ජීවමානයි ස්වාමීනි. හාලෙලුයා. 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 ආදර ප්‍රේමවන්තේනි. පේදුරුතුමා ජේසුස් හොඳට දැනගෙන හිටියා. ජේසුත් එක්ක ජීවත් වුණා. හැබැයි ජේසුස් කුරුසයන ගහලා මරුණට පස්සේ පේදුරුතුමාට ඇවිල්ලා කිව්වට ජේසුස් උත්තාන උණයි කියලා. ජේසුස් මලවුන්ගෙන් නැගිට්ටයි කියලා පේදුරුට මේක අදාහ ගන්න බැරි වුණා. පේදුරු නැවතත් පරණ ජීවිතයට ගියා. පරණ ජීවිතයට ගිහිල්ලා පේදුරු නැවතත් රෑ එළි වෙනකන් මූද ගිහිල්ලා මාළු ඇල්ලුවා. හැබැයි එක මාළුවෙක්වත් අවුන්නේ නැහැ. එතකොට ජේසුස් ගොඩ ඉඳලා කිව්වා ඔබගේ දැල දකුණු පැත්තෙන් එලන්න කියලා. එතකොට මාළු අවු වුණා. ප්‍රේමවන්තේනි, ඔබයි මමයි ජේසුස් නැතුව මේ ලෝකේ කරන හැම අරගලයක්ම හැම දෙයක්ම නිෂ්ඵලයි. ඔබයි මමයි ජේසුත් එක්ක මේ ලෝකේ මරණය වුණත් පරාජය කරන්න පුළුවන්. මොකද උත්ථාන වෙච්ච ස්වාමින් වහන්සේ ඔබගේ මගේ හදවතේ ජීවමානව වැඩ වාසය කරනවා. උන්වහන්සේ එදා වගේම අදත් ජීවමානයි. ඔබගේ අරගලයට විරුද්ධව සටන් කරන්නේ ජීවමාන ස්වාමින් වහන්සේ. ඔබේ ප්‍රශ්නයට විරුද්ධව සටන් කරන්නේ ඒ උත්ථානයේ බලය අරගෙන එන ස්වාමින් වහන්සේ. එහෙනම් අපි හදවතින් උන්වහන්සේට ස්තුති කරමු. ප්‍රශංසා කරමු. අපි අයිති කරගමු මේ බලය. අපි අදගමු මේ ස්වාමින් වහන්සේගේ ආදරය අපේ හදවතට. ස්තුති ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. මහිමය වේවා ස්වාමීනි. ජීවමානයි ස්වාමීනි. හාලෙලුයා. 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 ප්‍රශංසා වේවා ස්වාමීනි. මහිමය වේවා
ඔව් ප්‍රේමවන්තයනි, අපේ ශුද්ධාත්මයන් වහන්සේගේ මහා බලගතු වැඩ සිටීමට ඇතුල් වෙමු. අප හැම කෙනෙක්ම උන්වහන්සේගේ ඉදිරියේ නිශ්චල වෙමු. ඔව් ප්‍රේමවන්තයනි, අපි දන්නවා ඒ ජේසු එදා කුරසපත් වුණේ අපගේ පාපය නිසයි. ඒ උන්වහන්සේව අසාධාරණ නඩු තීන්දුවකට ලක් කරලා කුරසපත් කරනකොට ඔවුන්ට පුළුවන් වුණා උන්වහන්සේගේ ශරීරය නසන්න. හැබැයි ඒ හැම කෙනෙක්ටම බැරි වුණා උන්වහන්සේගේ ආත්මය නසන්න ප්‍රේමවන්තයනි. ඒකයි උන්වහන්සේ කුරසපත් වෙනකොට අපිට පොරොන්දුවක් දුන්නේ. උන්වහන්සේ ගියත් ඒ ශුද්ධාත්මයන් වහන්සේව අපිට දීලා යන්නේ කියලා ප්‍රේමවන්තයනි. ඒකයි එදා ඒ බියෙන් හිටපු ශ්‍රාවකයන්ට පවා ඒ ශුද්ධාත්ම බලය ලැබුණු මොහොතේ, ඒ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණු මොහොතේ උන්වහන්සේ ගැන කතා කරන්න බලයක් ලැබුණේ. මොකද එදා ජේසු දැනගෙන හිටියා උන්වහන්සේ නැතුව ඔවුන්ට කිසිම දෙයක් කරගන්න බැහැ. ඔවුන්ට උන්වහන්සේගේ දහම දෙසන්න නම් තවත් බලයක් අවශ්‍ය වෙනවා කියලා. ඒකයි ප්‍රේමවන්තයනි, ඒ මහා බලගත ශුද්ධාත්මයන් වහන්සේව උන්වහන්සේ අපිට දුන්නේ. ඔබ අදහනවද ඒ දේ? මොකද මේ මොහොතේත් ඒ ශුද්ධාත්මයන් වහන්සේ ජීවමාන වැඩ සිටින ප්‍රේමවන්තයනි ඔබගේ මගේ ඉදිරියේ. උන්වහන්සේ ඔබේ මගේ හදවතට ඇතුල් වෙන මොහොතේ ඔබයි මමයි බලවත් වෙනවා. ඔබේ මගේ ජීවිත ආලෝකමත් වෙනවා. ඔබේ මගේ ජීවිත පිබිදෙනවා ප්‍රේමවන්තයනි. ඒ උන්වහන්සේගේ බලය අත්දැකෙන මේ මොහොතේදී ඒ ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරන්න මේ මොහොතේ දුබල අපේ ජීවිතවලට එන්න කියලා. ඕ ශුද්ධාත්මයන්නි, ඔබ වහන්සේට ආරාධනා කරනවා ස්වාමිනී, දුබල පෞකාර අපේ ජීවිතවලට එන්න. අපව බලවත් කරන්න, අපට කරන්න බැරි දේ කරගන්න ඔබ වහන්සේගේ බලය අවශ්‍යයි ශුද්ධාත්මයන්නි. හලෙලුයා ස්වාමිනී, ස්තුති ශුද්ධාත්මයන්නි, ප්‍රශංසා වේවා. හලෙලුයා, හලෙලුයා, හලෙලුයා. Hallelujah.
හැමදාමත් අප වෙනුවෙන් මැදහත් වෙන දේවම්මට කියමු අදත් දෙවිඳුන් ඉදිරියේ අපි වෙනුවෙන් මැදහත් වෙන්න කියලා. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරේන ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලතාමේ සාන්ත මරියනි දේවමෑණියනි පාපී අපෝදේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කරනව ආමේන්. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා ප්‍රශංසා වේවා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. දැන් අපි මේ ගමන් කරන්නේ මොන කාලයේද? උත්තාන සමයයි. මාතෘකාව තමයි අද අපගේ ජීවිතවලට උත්තානය බල පායිද. මොකද මාතෘකාව බලපායිද. ඇත්තටම අපි වසරක් පාස්සා මේ උත්තාන මංගල්‍ය පාස්කු මංගල්‍ය අපි සමරනවා. සමරන හැටියට නම් 60 එක්කෙන අවම වශයෙන් 50ක්වත් සමරලා ඇති. 25 එක්කෙන අවම වශයෙන් 15ක්වත් සමරලා ඇති. එහෙමනම් අපේ ලෝකය කිතුණු කතෝලික සභාව අප ග්‍රාම අප රට හරිම වාසනාවන්තයි. ඇයි අපි ඔක්කොම උත්තාන වෙලා. අපි ඔක්කොම උත්තාන වෙලා. උත්තානය මගේ ජීවිතයට බලපාන්නේ කොහොමද? ආදර ප්‍රේමවන්තයනි, ඇත්තටම මේ පණිවිඩය අපේ ජීවිතවලට ගැඹුරින් බලපාන්න ඕනේ පණිවිඩයක්, තේමාවක්. ඇයි එහෙම කියන්නේ? අපි මේ ගමන් කරන්නේ උත්තාන සමය නිසා. අපගේ තේමාව තුළ ගමන් කිරීම බලවත්. නැතිනම් අපි සෑම වසරකම අයි මේවා සැමරුවට මගේ ආදර ප්‍රේමවන්තයනි, සමහර වෙලාවට අපි ඉන්නේ තාමත් මඩ ගෝරේ. උත්තානය සමරනවා. උත්තානය කියලා කියන්නේ කිතුණුවන්ට තියෙන මුදුන් මල්කඩක් උත්තානය. ඒකට ලලිත් තාත්තා හැම වසරම ගන්නවා පොඩි උපමාවක්. ඒ තමයි සයිකලේ තියෙන හබ් එක. හැම වසරම ගන්නවා ලලිත් තාත්තා සයිකලේ හබ් එක. ඒ සයිකලේ රෝදේ ප්‍රධානම කේන්ද්‍රස්ථානය තමයි හබ් එක.
හබ් එකට තමයි ස්පෝක් ඔක්කොම සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මේ ස්පෝක් එකක් දෙකක් තුනක් කැඩුනට මේ සයිකලේ පදින්න පුළුවන්. හැබැයි හබ් එක ගියොත් හබ් එක කැඩුනොත් සයිකලේ පදින්න බැරි වෙනවා. අද ප්‍රේමවන්තයිනි හබ් එක හරියට උත්තානයට සම කරනවා. ඇයි අපේ කිතුණු සභාවල් තුල තියෙනවා ගොඩාක් වත්පිළිවෙත් තියෙනවා. මංගල තියෙනවා. නානාවිධ උත්සව තියෙනවා. මේ හැම උත්සවයකම කේන්ද්‍ර ස්ථානයේ වෙලා තියෙන්නේ උත්තානයයි. උත්තානේ නැත්තම් ජේසු ඉපදුනා කියලා දන්නෙත් නැහැ. උත්තානේ නැත්තම් දිව්‍ය පූජාවක්වත් නැහැ. සම්පූර්ණ නැහැ. උත්තානේ නැත්තම්. ඇයි උත්තානේ තමයි කේන්ද්‍ර ස්ථානය කිතුණු ජීවිතේ. ඉතින් මගේ ආදර ප්‍රේමාන්තයිනි අපිට අර ස්පෝට් දෙකක් තුනක් කැඩුනට සයිකලේ පදින්න පුළුවන් වගේ වෙන දේවල් දෙකක් තුනක් කැඩුනට අපිට මේ උත්තානය හරහා ගමන් කරන්න පුළුවන්. හැබැයි උත්තානය නැතිනම් අපිට මුත් කරන්න බෑ. ක්‍රිස්තියානි ජීවිතයක් නැහැ. පිබිදීමක් නැහැ. නැවත නැගිටීමක් නැහැ. පාපයට සමාවක් නැහැ. පාපෙන් අත මිදෙන්න ක්‍රමවේදයක් නැහැ. මේ හැමතැනම කේන්ද්‍ර වෙන්නේ උත්තානයේ මගේ ආදර ප්‍රේමන්තේනි. ඒ නිසා කිතුණු අපි හරි වාසනාවන්තයි. අයි බලමු පාල්තුමා කියන කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය. එක කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය. ක්‍රිස්තුස් වහන්සේ ඔක්කොම කියමු. ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන කරනු ලැබුසේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථකය. ඔබගේ ඇදහිීමත් නිරර්ථකය. අපි දැනගන්න ඕනේ කිතුණු ජීවිතයේ කේන්ද්‍රය තමයි මේ උත්ථානය. මේ උත්ථානය නැත්තම් අපේ ජීවිතය අපි අදහන ආගම තුල නිෂ්ඵලයි. සියල්ල නිෂ්ඵලයි මගේ ආදර ප්‍රේමවන්තයිනි. ඒ නිසා ජේසු උත්ථාන වුණ නැත්තම් දේශනා කරලා වැඩක් නැහැ. මොනවා ගැන දේශනා කරන්නද? අපි උත්ථානය අදාහගත්තේ නැත්තම් අපේ පාපයට ගැලීමක් නැහැ. පාපයට සමාවක් නැහැ. ආදර ප්‍රේමන්තයිනි. එනිසා ප්‍රධාන මුදුන් මල්කඩ තමයි මේ උත්ථානය. බලන්න ඊළඟ පදේ 15 වෙනි පදේ. මලවුන් උත්ථාන කිරීමක් නැතිනම් අයියෝ දෙන්නයි කියන්නේ අනිත් අය කටවල් වහගෙනම ඉන්නවා. මලවුන් උත්ථාන කිරීමක් නැතිනම් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන කළේ නැත. එසේනම් දෙවියන් වහන්සේ උන්වහන්සේ උත්ථාන කළ සේකයි අපි සාක්ෂි දුන් බැවින් අපි බොරුකාරයෝ වම්ම. බලන්න පාවුල්තුමා ලස්සන පදයක් කියන්නේ මොකද්ද? මලවුන් උත්ථාන කිරීමක් නැතිනම් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන කළේ නැහැ. ඒ කියන්නේ මලවුන්ට උත්ථානයක් තියෙනවා. ඒක ඔප්පු කරන්නේ ජේසුගේ උත්ථානය තුලින්. ඒ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන කළේ නැතිනම් අපි කියනවා ජේසු උත්ථාන වෙලයි කියලා. එමනම් අපි බොරු සාක්ෂිකාරයෝ මගේ ආදර ප්‍රේමන්තයිනි. ක්‍රිස්තියානි ජීවිතයේ තියෙන වටිනාම දේ තමයි මේක. පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ
උත්තානෙන් ස්වර්ගයට ගිහිල්ලා නැවත වැඩියා වූ සුද්ධාත්මයන් වහන්සේ. මේ ත්‍රිත්වය තමයි අපේ කේන්දරය වෙලා තියෙන්නේ. එතන ප්‍රධාන තැන මේ අපිට බලපාන තැන තමයි මේ උත්තානය. එනිසා උත්තානය අපේ ජීවිතවලට කිතුණු අපිට වටිනාම දේ උත්තානය. අයි බලමු 16 වෙනි පදේ. මන්ද මලවුන් උත්තාන කරනු ලැබීමක් නැතිනම් ක්‍රිස්තුස් වහන්සේ උත්තාන කර නොලැබූ සේක. අපි යන් 17ට. ක්‍රිස්තුස් වහන්සේ උත්තාන කරනු නොලැබූ සේක් නම් ඔබගේ ඇදහිම නිරර්ථකය. ඔබ තාමත් පාපේ ඇලී සිටින්නාහුය. ඇයි ඒ? උත්තානේ නැත්තම් පාපයට සමාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි ප්‍රේමන්තේනි ක්‍රිස්තියානි ජීවිතයේ තියෙන වටිනාම දේ ඕනම පෞකාරයෙකුට සමාවක් දෙන්නට ස්වාමින් වහන්සේට පුළුවන්. ඒ ස්වාමින් වහන්සේ මරණය මරාගෙන උත්තාන වූ නිසා අපිට අපේ පාපය තුල හිර වෙන්නට අවශ්‍ය නැහැ. අපි අපේ පාපය තුල ගිමන් අරින්න අවශ්‍ය නැහැ. අපි අපේ පාපය තුල විනාශ වෙන්න අවශ්‍ය නැහැ. ඇයි හේතුව? ක්‍රිස්තුස් වහන්සේ මගේ පාපය අරගෙන කුරුසයට ගියා. ඒ කුරුසයට ගිය ස්වාමින් වහන්සේ මගේ පාපයන් කුරුසයන ගහලා උන්වහන්සේ උත්තාන වුණා වගේම ඔබට මට උන්වහන්සේ ඒ උත්තානය දුන්න ප්‍රේමවන්තේනි. ඒ උත්තානය ඇත්තටම අද ඔබට මට කෙලෙස බලපානවද? මේක තමයි මාතෘකාව. මගේ ආදර ප්‍රේමවන්තේනි. අපි යන් ඉදිරියට. කිතුණු සභාවේ මොන පිළිවෙත් තිබුණත් ප්‍රධානම කේන්ද්‍ර ස්ථානය තමයි උත්තානය. මේ උත්තානය තමයි සභාවේ හබ් එක. හොඳ තේරුම් ගන්න. හබ් එක කියලා කියන්නේ රෝදේ මැද තියෙන එක. ඒක තියෙනවා ස්පෝක් තියෙනවා, කම්බි තියෙනවා. ඒක තමයි රෝදේ රැඳිලා තියෙන්නේ. ඒ කම්බි තමයි අපේ සභාවේ තියෙන පිළිවෙත්. මේවා අත්‍යවශ්‍යයි. මේ තුල තමයි රෝදය සම්පූර්ණ වෙන්නේ. හැබැයි හබ් එක ප්‍රධානයි. බලන්න 18 වෙනි පදයේ කියනවා එපමණක් නොව ක්‍රිස්තුස් වහන්සේ අදාගෙන මියගිය අයද සදාටම විනාශ වී ඇත. මොකක්ද කියන්නේ? උත්තානය විශ්වාස කරන්නේ නැත්තම්, උත්තානයක් නැත්තම් ජේසුව අදාගත් අයත් විනාශ වෙලා යනවා. ඒගොල්ලන්ටත් මුකුත් නැහැ. ඇයි හේතුව? උත්තානය තමයි මුදුන් මල්කඩ ක්‍රිස්තියානි ජීවිතය. බලන්න අපි ඊළඟ පදයට යන්. ක්‍රිස්තුස් වහන්සේ තුල අපගේ බලාපොරොත්තුව මේ ජීවිතයට පමණක් සීමා වූවක් නම් අපි සියල්ලටම වඩා කාලකන්‍යෝ වෙමු. ප්‍රශංස වේවා, ප්‍රශංස වේවා. අපිට තේරෙනවද මේක? මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ තුල අපගේ බලාපොරොත්තුව මේ ජීවිතයට පමණ සීමා වෙලා තියෙනවා නම්, ඉතින් අපි ගොඩාක් වෙලාට අපි ගෙන තියෙනවා අපි ජේසු ගාවට යනවා මේ ලෝකේ උපකාර ඉල්ලගෙන, ලෝකේ අවශ්‍යතාවන් ඉල්ලගෙන, සුව ඉල්ලගෙන යනවා, ශාන්ති ඉල්ලගෙන යනවා, රැකී ආරක්ෂා ඉල්ලගෙන යනවා, එක එක දේවල් ඉල්ලගෙන යනවා. මේ ලෝක දේවල් අපි ඉල්ලගෙන ගමන් කරනවා. අයි ලෝක දේවල් ඉල්ලගෙන ගමන් කරන්නේ අපි පුරුදු වෙලා තියෙන එකයි. ඉතින් ඊට එහා දෙයක් අපේ ජීවිතේ දන්නේ නැහැ. අපි උත්තානයක් කියලා දන්නේ නැහැ. මගේ ජීවිතේ මම උත්තාන වෙලාද කියන එක දන්නේ නැහැ. අපි උත්තාන සමරනවා, පාස්කු සමරනවා, ඔක්කොම කරාට මගේ ඇතුළත ගමනක් නැහැ. අපි ඒක දකින්නවා, ජනතාව දිහා බලපුවාම තේරෙනවා ඇතුළාන්තේ ගමනක් නැහැ. උත්තාන වුණ ජේසුව මම අදා ගන්නවා නම්, මගේ පාපෙට සමාව ලැබිලා නම් මමත් ඇතුළාන්තෙන් උත්තාන වෙච්ච මිනිස්සෙක් වෙන්න ඕනේ. උත්තාන වෙලා කියලා කියන්නේ පිරිසුදු ක්‍රිස්තියානිකාරයෙකුට,
පිරිසිදු ක්‍රිස්තියානිකාරයෙක් ක්‍රිස්තුස් වහන්සේ හා සමග පිතා පුත්‍රයා හා සමග යන ජීවිත ගමනක්. මගේ ආදර ප්‍රේමන්තේනි මේ ගමනට මට ඇතුල් වෙන්න බැරුව මම ලෝකේ දේවල් පමණක් පතමින් මම ලෝකේ ආසාවල් විතරක් පතමින් මේ ලෝකේ න්‍යායන් පමණක් ජේසුවෙන් අයදෙමින් ජේසුත් එක්ක නිකං සැබෑ ආගංකාරකටේ ගමන් කරනවා නම් අපේ ජීවිතය නිෂ්ඵලයි. මට මතක් වෙන හැම වෙලේම කතා කරන්න ගියාම පාස්කුවේ හලෙලුයා සෙනසුරාදා අපේ දේවස්ථානට පියතුමාගේ දේශනාවට පියතුමා ගත්ත පොඩි කොටසක්. ඒ පියතුමා ඇහුවා ඕගොල්ලෝ මාළු ගෙදරට අරන් ගිහිල්ලා උයන්න ගත්තාම සාලයෝ හරි තෝරු මෝරු හරි මොකෙක් හරි ලොකු සතෙක් හරි පොඩි සතෙක් මාළුවෙක් අරන් ගියාම ඒ මාළු වලට ලුණු දාන්න ඕනේද කියලා. ඇයි ඒ මාළුවා ඉන්නේ හැමදාම මුහුදේ. මාළුවාගේ පරම්පරාවම හැදිලා තියෙන මුහුදේ ලුණු වතුරේ. බිත්තර දාන්නේ ලුණු වතුරේ. ලුණු වලින් පෙඟි පෙඟි තමයි මේගොල්ලෝ ඉන්නේ. අපිත් එහෙමනේ. අපි කතෝලිකයෝ, අපි කිතුණෝ නේද? ඒ නිසා අපි ගොඩාක් වෙලාවට අපි දන්නවා මේ කිතුණෝ අපේ ජීවිතය අපි දන්නවා. අපි දන්නවා මේ ජීවිතය අපි ඉන්නේ අපේ ආගමේ අපේ තාත්තා ආවලා සීයා ආවලා නේද? අපි දකිනවා. ඔක්කොම දකිනවා. හැබැයි මොකද වෙන්නේ? අර මාළුවට ලුණු දාන්න ඕනේ. මාළුවගේ ඇඟ ඇතුලේ ලුණු නැහැ. ඒ නිසා මාළුවට ලුණු දාන්න ඕනේ. ඒ වගේ අපේ ජීවිතය අපි කිතුණුව වුණාට අපි කතෝලික වුණාට ඇඟ ඇතුලේ ජේසු නැතිනම් මගේ ඇතුළාන්තයේ මට ජීවිත ගමනක් නැතිනම් මට හරි දේ තේරෙන්නේ නැත්නම් මම පාපේ නැගිටලා නැත්නම් මේ සුද්ධ වූ සතියේ මම සුද්ධව ජීවත් වෙලා නැත්නම් ඒ සුද්ධ වූ සතියේ මගේ පාපේ ස්වාමින් වහන්සේගේ පාද පාමුල තියලා මම අලුත් ජීවිතයට ආවේ නැතිනම් මගේ ආදර ප්‍රේමවන්තයිනි මම තාමත් උත්තාන වෙලා නැහැ. ඇයි මේ ලෝකෙට පමණ සීමා වෙලා තියෙන්නේ මගේ කිතුණු ජීවිතය. හරියට මාළුව වගේ. හරියට මුහුදේ ඉන්න මාළුව වගේ ලුණු රසයක් නැහැ. අපේ ජීවිතෙන් ඇත්තටම අපි උත්තානය තුළ ජීවත් වුන් නැත්නම් උත්තාන වූ ජීවමාන ජේසු මගේ හදවතේ නැත්නම් අපි ළඟත් නැහැ කිතුණු රසයක්. කිතුණු රසයක් නැහැ. නිකන් ආගංකාරයෝ ඇල් මැරිච්ච ජීවිත ගමන යන අය නෑ ප්‍රේමවන්තයනි. ක්‍රිස්තියානෝ කියලා කියන්නේ මහා ප්‍රබල ජනතාවක්, බලවත් ජනතාවක්, සත්‍යයේ ජනතාවක්, සමාදානයේ ජනතාවක්, ප්‍රේමයේ ජනතාවක්, මොනවා ඇතත් නැතත් දෙවියන් වහන්සේට ප්‍රසන්න ජනතාවක්. කිතුණෝ කියලා කියන්නේ කලහකාරී ජනතාවක් නෙමෙයි. කිතුණෝ කියලා කියන්නේ පරාජිත වෙන ජනතාවක් නෙමෙයි. ඒකයි ඈත අතීතයේ අපි දකිනවා කිතුණෝ මරන්න කිතුණෝ සභාව වැඩි වුණා, වර්ධනය වුණා. ඇයි අධ්‍යාත්මික ජීවිත ගමනට උත්තානය කේන්ද්‍ර ස්ථානයක් මගේ ආදර ප්‍රේමවන්තයිනි. බලන්න ඊළඟ පදයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල අපගේ බලාපොරොත්තුව මේ ජීවිතය පමණ සීමා වූවක් නම් අපි සියල්ල වඩා කාලකන්‍යෝ වෙමු. අපි ලෝක දේවල් විතරයි විශ්වාස කරන්නේ. ලෝකේ ආසාව, ලෝකේ බලාපොරොත්තු විතරයි. මට ජීවිත ගමනක් නැහැ. එහෙනම් කාලකන්‍යෝ කියලා කියන්නේ අපරාධේ අපේ ජීවිත. අපි නිකන් නාස්ති කර ගන්නවා. ඒ නිසා මගේ ප්‍රේමවන්තයනි උත්තානයේට අපේ ජීවිතේ ඒ කේන්ද්‍ර ස්ථානයේ දී යුතුයි. උත්තානය අපේ ජීවිතේ කේන්ද්‍ර කරගත යුතුයි. උත්තාන වෙච්ච ස්වාමින් වහන්සේගේ දරුවෙක් මම උත්තාන වෙලා. අපි පවුලක් හැටියට උත්තාන ජීවිත ගත කරන පවුලක් නම් මගේ ආදර ප්‍රේමවන්තයිනි අපේ ජීවිත වාසනාවන්ත ජීවිත බවට පත් වෙලා මගේ ආදර ප්‍රේමවන්තයිනි. අපේ ජීවිත ආලේපේ ජීවිත බවට පත් වෙලා උත්තානයක් නැත්තම් අපි නිකම්ම ගෙදර තුල පවුල තුල මරා ගන්න එන කොටා ගන්න ජනතාවක් විතරයි. නමට ක්‍රිස්තියානි පළදරන කිතුණු ජීවිතයක් නෑ මගේ ආදර ප්‍රේමවන්තයිනි. බලන්න
දෙවියන් වහන්සේ දැන් අපි යනවා ඊළඟ මාතෘකාවට. තා මාතෘකාව අත්දකිනවා. දෙවියන් වහන්සේගේ විශ්වාසකම හා මිනිස්යාගේ ද්‍රෝහිකම දෙවෙනි මාතෘකාව. මොකද්ද මාතෘකාව? දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම හා මිනිස්යාගේ ද්‍රෝහිකම. මේ දෙකම එකට ගමන් කරනවා. දෙවියන් වහන්සේ කිසි දවසක විශ්වාසය පොරොන්දුව කඩ කරන කෙනෙක් නෙමෙයි. අපි මොන දේ කරත් දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. හැබැයි මේ මාතෘකාවේ කියනවා දෙවියන් වහන්සේගේ විශ්වාසාන්තකම හා මනුෂ්‍යයාගේ ද්‍රෝහිකම. එනිසා මගේ ආදර ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම පක්ෂපාතී. හැබැයි මනුෂ්‍යයා මුල ඉඳලම අප්සෙට්. මුල් මැවිල්ලේ ඉඳලම මනුෂ්‍යයා අප්සෙට්. ඒක තමයි ප්‍රශ්නය. හැබැයි මනුෂ්‍යයා මොන අප්සෙට් වුණත් දෙවියන් වහන්සේ අපිට අනුකම්පා කරනවා. ආදරය කරනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි ගමන් කරමු පරණ ගිවිසුමට. උප්පත්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. උප්පත්ති 2 7 වෙනි වගන්තිය. දෙවි සමිදානන් වහන්සේ පොළවේ දූවිල්ලෙන් මිනිසයා බබා ඔහුගේ නාස්පුඩු තුලට ජීවන හුස්ම හෙළුසේක. මෙසේ මිනිසයා ජීවමාන කෙනෙක් විය. දෙවියන් වහන්සේ දූවිල්ලෙන් මිනිසයාව හැදුවා. මෙතන දූවිල්ලක් කියලා එකක් මතක් කරනවා. ඇයි ඒ? ඇත්තටම ලෝකයේ ගැන ලෝකෙට ඇත්තටම දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත ජනතාව ලෝකෙ තුල නිර්මාණය වුණේ දැනට වසර 100කට එහා කාලයක. එනිසා මේ අය හොයාගත්තා මේ ලෝකය කොහොමද නිර්මාණය වුණේ කියලා. තාරකා එක එක තාරකා මැරිලා එක එක තාරකා දි รา පත් වෙලා ඒ තාරකා එකතු වෙලා දූවිල්ලක් බවට පත් වෙලා ඒ දූවිල්ල තුලින් මේ ලෝකය නිර්මාණය වුණා. අන්නේ ඒ නිර්මාණය වෙච්ච දූවිල්ල තුලින් තමයි ලෝකය තුලින් තමයි දෙවියන් වහන්සේ මිනිස්යාව නිර්මාණය කළේ. මගේ ප්‍රේමවන්තයනි, දෙවියන් වහන්සේ මිනිස්යාට ඒ ජීවන හුස්ම දෙද්දී මෙතන තියෙන විශේෂයක්, සත්තුන්ට නැති විශේෂයක්. මොකද්ද විශේෂය? අපි දේව ආත්ම එක්ක හැදුන නිසා අපිට මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවා. අපි දේව ආත්මයත් එක්ක හැදුන නිසා අපිට මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවා. හැබැයි මම ප්‍රේමන්තේනි, බොහෝ අය නැවත ඉපදෙනවා කිව්වාම හරි බයයි. නැවත ඉපදෙනවා කිව්වාම හරි බයයි. ඇයි ඒ? මොකද ඒක හේතුව අපි කරපු දේවල් වලට දඬුවම් ලැබිලා ඉපදුනොත් කියන එකට බයයි. ඒ තරමට මිනිස්සයා අකාරුණිකයි. ඒ තරමට මිනිස්සයා අදුර්මිෂ්ඨයි. ඒ තරමට මිනිස්සයා එපා කරපු කෙනෙක්, සත්තුන් වැඩි අන්තයි. ඒ නිසා නැවත ඉපදෙනවට බයයි මගේ ආදර ප්‍රේමාන්තේනි. හේතුව තමයි අපි යන්න තැන දන්නේ නැහැ. අපායට යයිද වෙන කොහෙද කියලා දන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් අය අපායටයි කියන හිතන නිසා ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? පෙරහුරුවක් ඇති කරගන්නවා gedara. gedara පෙරහුරුවක් ඇති කරගන්නවා. මොකද්ද පෙරහුරුව? මොකද්ද පෙරහුරුව? gedara අපායක් කරගන්නවා. gedara සාතන්ගේ බලකොටු වගේ උන් එන කොටා ගන්න හැම වෙලේම කිසිම සාමයක් සමාදානයක් නැහැ. හේතුව තමයි gedara අපායක් කරගන්නවා. ඇයි? මැරිලා අපායට ගියාම දැන් මේකේ අපි ට්‍රේනින් වෙලා තියෙන gedara.
ගෙදර ට්‍රේනිං වෙලා තියෙන්නේ. පිඟාන අරගෙන නෝට ගහනවා, නෝන පිඟාන මහත්තයාට ගහනවා නේද? ළමයි බත් එක පොලේ ගහනවා නේද? ළමයි පාන් ගෙඩිය අර මේ කන්න බෑ කියලා තාත්තගේ ඔලුවට ගහනවා. ඉතින් අපි ට්‍රේනිං වෙලා තියෙන ඉතින් අපායට ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේ හුස්ම දීලා අපිව නිතරම දෙවියන් වහන්සේ සමග කතා කරන්නට අපිට උන්වහන්සේ ආශිර්වාද කරනවා. ඇයි? උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් අපි ඇති කරා. ඒක තමයි අපි දේව ආත්මානුභාවයෙන් තුල නිර්මාණය වුණ මිනිස්සු. ඒ විතරක් නෙමේ ප්‍රේමවන්තේනි, එදා වගේම අදත් අපිට දේව සම්බන්ධතාවය තියාගන්න පුළුවන්. ඇයි? උන්වහන්සේගේ හඬ අපිට ඇසෙන්න ඕනේ. උන්වහන්සේව අපි දකින්න ඕනේ. උන්වහන්සේ සමග අපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ කොහොමද? අර හබ් එක වුණොත් පාවිච්චි කරොත් තමයි. මම උත්තාන වෙලා නම් පමණයි මට දෙවියන් වහන්සේ තුල ගමන් කරන්න වෙන්නේ. අපි නිරන්තරයෙන් මේ ජීවිත ගමන යන්න නම් ප්‍රේමවන්තේනි, ඇදහිල්ලෙන් යාක්ෂාවෙන් ගමන් කරන්න දෙවියන් වහන්සේ අපිට ආත්මයක් දීලා තියෙනවා. අපිට හරි වැරදි හොඳ නරක තේරෙනවා. ඇයි? දේව ආත්මාවයි පිරලා ඉන්න නිසා. ඒ විතරක් නෙමෙයි, අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන ආත්මය තුල මේ ලෝකය බලා ගන්නා වගේම මේ සතාසි උපා සර්පයා, ගහකොළ තුරුලතා, ඇලදොල ගංගා මේවත් බලා ගන්න අපිට තියෙනවා. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන අයිතියක්. හැබැයි කොතෙක් දුරට අපි අයිතිය පාවිච්චි කරනවද? කොතෙක් දුරට අපි ඒ අයිතිය පාවිච්චි කරනවද? දෙවියන් වහන්සේ අපි මවලා තියෙන්නේ විශිෂ්ටම ගණි උන්වහන්සේගේ ජීවන හුස්ම දීලා. හැබැයි අපි කොච්චර දුරට ඒ තුල ජීවත් වෙනවද? අයි බලමු 8 වෙනි පදේ. දෙවියන් වහන්සේ පූර්ව දිසාවේ ඒදන් වූයනත් තනා තමන්ම වූ මිනිසයා ඒ පිහිට උස්සේක. දැන් ඔන්න දෙවියන් වහන්සේ ඒදන් වූයනක් පූර්ව දිසාවේ හැපැත්තේ හැදුවා. හදලා අර මැව්ව මිනිසයා තැන්පත් කළා. අපි යනවා වෙන පදේට. තවද උන්වහන්සේ දැකුම් කළු ප්‍රනීත ඵල දෙන සියලු ගස්ද උයන මැද ජීවනුක්ෂේද හොඳ නරක අවබෝධ කිරීමේ ගසද භූමියෙන් හට ගන්නට සැලසූසේක. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ ලෝකයේ මවල මොකද්ද මෙතන කියන්නේ? දැකුම් කළු ප්‍රනීත ඵල දෙන සියලු ගස් කිසිම දෙයක් අඩු කරලා දෙවියන් වහන්සේ මැව්වේ නැහැ. ප්‍රනීත ඵල දෙන ඊටාම රසවත් කෑමක්, ඉස්සාම රසවත් ඵල, ඒ වගේම ලස්සන මල් වැල් ගස්, මිනිස් ජීවිතයට අවශ්‍ය කරන හැම දෙයක්ම උන්වහන්සේ හටගන්නට සැලැස්වා මේ භූමියෙන්. මේ භූමිය වටිනා භූමියක් බවට පත් කළා. දැන් පත් කරලා මොකද්ද උන්වහන්සේ කිව්වේ? මේවා දීලා උන්වහන්සේ කියනවා මේ ගස් දෙකට අත තියන්නට එපා. මේ ගස් දෙකට අත තියන්න එපා. මොන ගස් දෙකද? මොකද්ද ගස් දෙක? එකක් ජීවන වෘක්ෂය. ඒකෙන් කෑවොත් එහෙම කවදාවත් මැරෙන්නේ නැහැ. අනික් ගහ මොකද්ද? හොඳ නරක ඵල දෙන ගහ. ගස් දෙකක් මවලා කිව්වා මේකට අත තියන්න එපා. දෙවියන් වහන්සේ මේ කිව්වේ ඊර්ෂ්‍යාවටද? දෙවියන් වහන්සේ කැමති නැද්ද මිනිස්සු තවත් සතුටින් ඉන්නවට? නෑ. ස්වාමින් වහන්සේ කිව්වා. මොකද්ද කිව්වේ?
උන්වහන්සේ කිව්වා මේට අත්යන් දෙපා. ඔබ තාම වැඩිලා නැහැ. ඔබ තාම වැඩිලා නැහැ මේවා අවබෝධ කරගන්න. ඔබට තාම හොඳ නරක අවබෝධ වෙලා නැහැ. ඇත්ත නේද? ඇත්ත නේද ඒක? අද පවුල ගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට හොඳ නරක අවබෝධ වෙලා නැහැ. සමහරක් වෙලාවට තාත්තලාට අම්මාට අවුරුදු 60 70 පැනලත් ඒත් උන්ට හොඳ නරක අවබෝධ වෙලා නැහැ. දරුවොත් එහෙමයි. හොඳට ඉගෙන ගන්න දරුවෝ, බුද්ධිමත් දරුවෝ. හොඳ නරක අවබෝධ වෙලා නැහැ. සමහර දරුවන්ට හොඳ නරක අවබෝධ වෙලා නැහැ. ඇයි ඒ සමහර වෙලාවට ගෙදර පවුල තුල දෙමෝපියන්ට කතා කරන්නේ සලකන්නේ සතුන්ට වගේ. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ හොඳ නරක පළ දෙන මේ හොඳ නරක අවබෝධ වෙන මේ ගෙඩි ඕගොල්ලෝ කන්න එපා දැනට. මම මේ ගෙඩි කන්න ඕන දවසක් කියන්නම් කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. දැනට ඕගොල්ලෝ මට කීකරු වෙන්න කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඉතින් මට හිතුණා කියන්න ඉතිරිය මතු සම්බන්ධයි. ඒ මොකේ ඉතිරියද? කන්න එපා කිව්වා. ඒක තහනම් කරා. මට කීකරු වෙන්න කිව්වා. දැන් මිනිස්සුන තියෙන අමාරුම දේ තමයි. දෙවෙනි කියන්නේ ඕගොල්ලෝ ඔහොම ඉන්න දැනට කණ්ඩ තියෙනවා, බොණ්ඩ තියෙනවා, ඔක්කොම තියෙනවා, හැමදේම තියෙනවා. ඕගොල්ලෝ ඔහොම ඉන්න. හැබැයි ඒ වුණාට ඒ අය මොකද කළේ? දෙවියන් වහන්සේ මත යැපිලා කීකරුව ඉන්න නැතුව Tamanට කැමති දේ කළා. මෙච්චර ලස්සන ලෝකයක් මවලා මෙච්චර ලස්සන ජීවිතයක් දුන්න දෙවියන් වහන්සේට කීකරු වෙලා උන්වහන්සේ සමග සතුටින් ඉන්න තිබ්බෙක උන්වහන්සේට අකීකරු වෙලා හිතුවක්කාර දේවල් කරලා තමන්ම විනාශ කරගත්තා. විනාශ කරගත්ත ප්‍රේමාන්තේනි. දෙවියන් වහන්සේ වදා ගත්තේ නැහැ. තම මතයට තම කැමැත්තට යට වුණා. අදටත් එහෙමයි. අදටත් මිනිස්සු ජීවත් වෙන්නේ එහෙමයි. මොකද්ද? තම මතයට කවුරු මොනවා කිව්වත් ගණන් ගන්නෑ. තම කැමැත්තට යට වෙනවා. තමුන්ට ඕන දේ කරනවා. හිතුවක්කාර ජීවිත. පල්ලි යනවා ගියාට වැඩක් නැහැ. සමහරවිට යාඥාට ප්‍රශංසාවට නමස්කාරයට නුවාන වලට යනවා වැඩක් නැහැ. සමහරවිට කොන්ත කියනවා දුසින් ගණන් වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? තමුන්ගේ ඇතුළේ තියෙන මතේ මත ජීවත් වෙනවා. මේ ඇතුළ දෙවියන් වහන්සේට බාර දෙන්නේ නැහැ ප්‍රේමවන්තේනි. අපි කැමති දේ කරමින් අපේ ජීවිත නාස්ති කර ගන්නවා. අපි හිතනවා අපි හරි, අපි හොඳයි, අපිට ජයයි. නෑ ප්‍රේමවන්තේනි. අපේ ජීවිත අපිම නාස්ති කර ගන්නවා. මේක අපි කාටත්ම පොදු දෙයක්. එනිසා මගේ ආදර ප්‍රේමවන්තේනි, අපි යාච්ඡා කළාට මදි. ඇතුළ කඩාගෙන වැටිලා. අයි පූජාවට සහභාගී වුණ මදි. ඇතුළ කඩා වැටිලා ඇතුළේ පිබිදීමක් නැහැ. මේක තමයි පුරාණේ තිබුණ ප්‍රශ්නය. ඇතුළට ගිහින් නැහැ දෙවියන් වහන්සේගේ ආදරය. බලන්න නික්මයා පොතේ 33 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය කියනවා. නික්මයාම 33 පළවෙනි වගන්තිය. සමිදානන් වහන්සේ මෝසස්ස කතා කොට නුඹ මිසර දේශයෙන් පිටතර ගෙන සෙනගත් මෙම ස්ථානයේ නික්ම මම නුඹලාගේ පෙළපතට දෙමි කියා ආබ්‍රහම්ට, ඊසාක්ට, යාකෝබ්ට දිවුරා පොරොන්දු දේශයට යන්න. බලන්න වසර ගානකට ඉස්සෙල්ලා වසර 10 ගානකට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ පොරොන්දු වුණා. ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ් කිව්වා මම ඔබලාට දෙන දේශයක්. මම පොරොන්දු වෙනවා මේ පොරොන්දු දේශය උඹලාට දෙන්න. වාසනාවන්ත දේශයක්. ඉතින් අද ගත්තොත් අද දෙවියන් වහන්සේ ඔබට මට පොරොන්දු වෙලා තියෙනවා. ඔබට මම දෙනවා වාසනාවන්ත ජීවිතයක්.
වාසනවන්ත පවුලක්, වාසනවන්ත දෙමෝපියන්, වාසනවන්ත දරුවන් අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. විශේෂයෙන් කිතුණු අපේ ජීවිත හරි වාසනාවන්තයි. හැබැයි ප්‍රේමවන්තයිනි. මේකේ කනගාටුම දේ තමයි අපිට මේවා තේරෙන්නේ නැහැ. අපිට මේවා තේරෙන්නේ නැහැ. එදා අතීතයේ හිටපු අයට තේරුන්නේ නැහැ වගේ අපිට තේරෙන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ අපි හිතුවක්කාර වුණත් උන්වහන්සේ දීලා තියෙන පොරොන්දුව කඩ කරන්නේ නැහැ. උන්වහන්සේ පොරොන්දු ඉටු කරන සත්‍යයේ දෙවියන් වහන්සේ. බලන්න දෙවෙනි පදේ 33 දෙවෙනි පදේ. ඔබට පෙරටුව අයියෝ ඔබට පෙරටුව මම දූතයෙකු යවමි. තවද මම කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තිවරුන්, පෙරසිවරුන්, හිවීවරුන් සහ ජෙබුසිවරුන් පන්නා දමමි. ඒ දේශයේ ඉන්න මේ පරම්පරාවල් මේ ජාතීන් ස්වාමින් වහන්සේ පන්නලා දානවා. පන්නලා දාලා මේ දේශය දෙනවා මේ ජනතාවට. ආබ්‍රාම්ට, ඊසාක්ට, යාකෝබට පොරොන්දුන මේ දේශය දෙවියන් වහන්සේ දෙන්න පොරොන්දු වෙනවා. බලන්න තුන්වෙනි පදේ. කිරෙන්නා මීපැණියෙන් නිතරන දේශයට යන්න. බලන්න මොනතරම් ආශිර්වාදයක්ද. දේශය සුද්ධ කරලා හිටු මිනිස්සු අයින් කරලා උන්වහන්සේ කියනවා කිරෙන්නා මීපැණි ඉතිරෙන දේශයට යන්න. ඒත් නුඹ සමග මම නොයමි. දැන් මෙච්චර දුරට දෙවියන් වහන්සේ මේ ජනතාවත් එක්ක ආවා. මෙච්චර දුරට මේ දෙවියන් වහන්සේ මේ ජනතාව මිසරේ මුදවගෙන ආවා පොරොන්දු දේශයට එක්ක යන්න. ඇවිල්ලා කියනවා එහෙත් නුඹ සමග මම නොයමි. බණ්ඩ ඇයි මෙහෙම ස්වාමීන් වහන්සේ කියන්නේ? සමහර වෙලාවට අපේ ජීවිතවලදී එහෙමයි. දෙවියන් වහන්සේ එක්තරා තැනකට අපිව ගෙනත් තියෙනවා. එක්තරා දියුණුවකට ගෙනත් තියෙනවා. එක්තරා ලස්සන ජීවිතයකට ගෙනත් තියෙනවා. ගෙනත් දීලා කියනවා දැන් උඹ යන්න ඕන ඉදිරි කොටස. දැන් උඹත් එක්ක මම ඉන්නේ කියලා ස්වාමීන් වහන්සේ කියනවා. බලන්න ඇයි මෙහෙම කියන්නේ? උන්වහන්සේ කියනවා මන්ද නුඹලා උඩඟු මුරණ්ඩු සෙනගක් බැවින් මා අතර මගදී නුඹලා වනසාලන්ට පිළිවෙනයි වදාළසේක. දෙවියන් වහන්සේ කියනවා අයි මම එන්නේ නැත්තේ නුඹලා උඩඟු මුරණ්ඩු සෙනගක්. උඹලා ඕව විදිහට හැසිරෙන්න ගියාම මට තරහා යනවා. ඒ නිසා මට සිද්ධ වෙන උඹලා වනසාලන්ද. ඒ නිසා මම එන්නේ. බලන්න දෙවියන් වහන්සේගේ කාර්නික බවයි. එදා පොරොන් දේශයට යද්දී කාන්තාරේ යද්දී ඒ ජනතාවගේ වැරදි ක්‍රියාවන් නිසා ඒ මැසිවිලි කිව්වා දෙවියන් වහන්සේට මෝසෙස්ට. මැසිවිලි කියද්දී මොකද කරේ? වැලි සර්පය ඇවිල්ලා දෂ්ට කරා. ඒ අය මැරුණා. පස්සේ මේ අය බය වෙලා කල්ලව් කරා මෝසෙස්ට අනේ පියාණි මේක නැති කරන්න. ස්වාමීන් වහන්සේ කිව්වා එහෙනම් පිත්තල සර්පයක අද රිටක් ගහලා තියන්න. ඒක දිහා බලන්න කියන්න සර්පයා දෂ්ට කරපු කෙනාට. එයා බලපුවාම එයාගේ විස බහිනවා කියලා. බලන්න සුදු බයිබලයේ උප්පත්ති පොතේ 1 ඉඳලා එළිදරව් පොතේ 22 දක්වා ගලාගෙන යන ලස්සන පණිවිඩයක් තියෙනවා කිතුණු අපිට. මේ තමයි සත්‍ය. මේ සත්‍ය මේක හරිම ගැඹුරුයි. හැබැයි මේක දන්නේ නැති අය අපරාධේ අයලේ ජීවත් වෙනවා ප්‍රේමාන්තේනි. අපි මේ දෙවියන් වහන්සේ අපේ මේ දෙවියන් වහන්සේ විශ්වාසයි විශ්වාසවන්තයි. මිනිස්සු නිතරම විශ්වාසය කඩ කරනවා. මිනිස්සු නිතරම විශ්වාසය කඩ කරනවා. කඩ කරලව තමන්ගේම කැමැත්තට තමුන් වැටෙනවා. තමුන්ගේම කැමැත්තට ඇයි ඒ තරම් ඇතුළාන්තේ උඩඟු අහංකාර කපටි මානසිකත්වයක් මිනිස්සුන්ට තියෙන ප්‍රේමාන්තේනි. ඇයි මේම මිනිස්සු කැමති නෑ දේව කැමැත්තට අවනත වෙන්න.
දේව කැමැත්ත මිනිස් අවනතනං මේ ජීවිත ගමන අවනතනං මේවා පිරිලා ඉතිරිලා යන්න ඕනේ ජනතාව. ජනතාව කැමති නෑ දෙවියන් වහන්සේට අවනත වෙන්න. මේකේද අතීතයන් තියෙන දෙයක්. ජනතාව කැමති නෑ ප්‍රේමාන්තේනේ. තමන්ට ඕන දේ කර කර හිතුවාකාර ජීවිත ගමන් කරනවා. මේ දේ එපා කිව්වොත් ඒකම කරනවා. මේ දේ කරන්න කිව්වොත් ඌ ඒක කරන්නේ. ඒ තරමට ජනතාව හිතුවාකාරයි. මේ යන ජීවිත පිළිවෙතට දෙවියන් වහන්සේ කැමති නැතිසා කියනවා මම නුඹලත් එක්ක යන්න දෙන්නේ. ආවොත් මොකද වෙන්නේ? උඹලා හිතුවාකාර මුරණ්ඩු ක්‍රියා කරද්දී මට සිද්ධ වෙනවා උඹලට දඬුවම් කරන්න. ප්‍රශංසා වේවා ප්‍රශංසා. බලන්න එසකේල් දිව්‍යප්‍රසාදිවරයා මේ ලස්සනට කියන ප්‍රේමාන්තේනි. එසකියල් ලස්සන කියනවා. 22 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තිය. 22:30. දේශය නාස්ති නොකරන පිණිස පෞරක් ගොඩනගා දේශයට ආරක්ෂා කරන පිණිස කපොළු වල සිටිය හැකි මිනිසෙකු මම ඔවුන් අතරේ සෙව්වෙමි. එහෙත් මට කිසිවෙක් සම්බ නොවීය. බලන්න එසේකියල් පොතේ ස්වාමින් වහන්සේ කියනවා මේ දේශේ නාශ නොකරන පිණිස පෞරක් ගොඩනගලා දේශය ආරක්ෂා කරන්න ඒ කපුළු දාලා ඒ කපුළු තුල යම් මිනිස්සෙක් තියන්නට මම හෙව්වා. හැබැයි මට එක මිනිසෙක්වත් හම්බුන්නේ මගේ දේශය ආරක්ෂා කරන්න. බලන්න ප්‍රේමාන්තේනි මේ වචනේ තමයි බයිබලයේ තියෙන ඇත්තටම අත්තිවාරමකගේම බලගත් වචනයක්. දෙවියන් වහන්සේ කියනවා මට කීකරු මගේ කැමැත්තට ඉඩ දෙන එක්කෙනෙක් මේ දේශයේ හිටියා නම් මම මේ දේශය විනාශ විඩ දෙන්නේ නැහැ. ඒත් මම එක්කෙනෙක්වත් මට හම්බුනේ නැහැ කියලා. ප්‍රේමවන්තේනි දෙවියන් වහන්සේට ප්‍රියමනාප දෙවියන් වහන්සේට කැමති දේ කරන එක මිනිස්සෙක් පවුලක හිටියා නම් ඇති. සකෙවුස් ගැලවීම ලැබුවා. සකෙවුස්ගේ පවුල ගැලවීම ලැබුවා. පවුල කියලා කියන්නේ ගෙදර ඔක්කොම ගැලවීම ලැබුවා. මේක තමයි ප්‍රේමවන්තේනි විශේෂ එක පවුලකට එක ඇදීලිවන්තෙක් සත්‍ය තුල ජීවත් වෙන සත්‍යවාදී මිනිස්සෙක් හිටියා නම් එක ගමකට මේ එක සත්‍යවාදී මිනිස්සෙක් හිටියා නම් එක නගරයකට මේ එක සත්‍යවාදී මිනිස්සෙක් හිටියා නම් අදහන එක රටකට එක මිනිස්සෙක් හිටියා නම් දෙවියන් වහන්සේ අපේ දේශය අපේ ජනපද උන්වහන්සේ ආරක්ෂා කරලා ගලවනවා. මොකද්ද වෙලා තියෙන්නේ? දෙවියන් වහන්සේට කෙනෙක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි ආබ්‍රහම් ගැහුවා සොඩම් ගොමෝරා විනාශ කරද්දී ආබ්‍රහම්ව දෙවියන් වහන්සේගෙන් ස්වාමිනී 10 දෙනෙක් දුන්නොත් ඔබ වහන්සේ මේ සොඩම් ගොමෝරා විනාශ කරන්නේ නැද්ද? 5 දෙනෙක් දුන්නොත් විනාශ කරන්නේ නැද්ද? එක්කෙනෙක්වත් නැහැ සොඩම් ගොමෝරාවේ. ඒකයි දෙවියන් වහන්සේ සොඩම් ගොමෝරා විනාශ කළේ. අදට ප්‍රේමවන්තේනි අද අපේ ජීවිතවලට අරගල ප්‍රශ්න ඇවිල්ලා තියෙන මොකද? දෙවියන් වහන්සේට විශ්වාසවන්ත කෙනෙක් පවුල තුල නැහැ. අපි හිතනවා අපි ආගම්කාරයෝ. අපි ආඥා කරනවා, යාඥාවලට යනවා, පල්ලි යනවා, නුවණ කරනවා. අපි හැමදාම පූජාවල් වරද්දන්නේ ඔක්කොම කරනවා. හැබැයි ඔක්කොම කරන්නේ උඩින් හරියට මූදේ ඉන්න මාළුවෝ වගේ ඇතුලේ මුකුත් නැහැ. ඇතුලේ ලුණු රසය නැහැ. ඇතුලේ ලුණු ගතිය නැහැ. අපෙත් එහෙමයි. මොකද්ද වෙලා තියෙන්නේ? ඇතුලේ හබ් එක නැහැ. උත්තානයක් අපිට නැහැ. ජීවිතයක් ඇතුළේ නැති නිසා අපි උඩින් අතගගා යන ජනතාවක් විතරයි මගේ ආදර ප්‍රේමාන්තේනි. බලන්න. ඒ නිසා දෙවියන් වහන්සේ ආරුසිය ගණන් දාස් ගණන් බැලුවා කවුරු හරි මට කෙනෙක් ඉන්නවා නම් මුණ ගැහෙද? මුණ ගැහෙද එක්කෙනෙක් මේ දේශය ආරක්ෂා කරන්න. ඒත් මගේ ආදර ප්‍රේමාන්තේනි අවසාන වනතුරු විශ්වාසවන්ත ඉන්න මගේ ප්‍රේමාන්තේනි එකම කෙනයි දෙවියන් වහන්සේට හම්බුනේ.
ඒ තමයි තමන් වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයා. ප්‍රේමණීය පුත්‍රයා තමන් වහන්සේ සමග අවසාන මොහොත දක්වා හිටපු නිසා දුන්න තෑග්ගක්. මොකද්ද දුන්න තෑග්ග? අර ආදම් ඒවට කණ්ඩ එපා කියලා තිබ්බේ ජීවනුක්ෂයේ ගෙඩිය. අන්නේ ගෙඩිය තාත්තා පුතාලා දුන්නා. ඇයි මගේ පුතා මට විශ්වාසයි අවසානයේ දක්වා මා සමග කීකරුව ඉන්න නිසා. ප්‍රේමවන්තේනි, ජේසු සාතන් පරාජය කළා. ජේසු මරණය පරාජය කළා. ජේසු ලෝකේ ගැලෙව්වා. ජේසු අපට අලුත් ජීවිතයක් දුන්නා. අලුත් ජීවිතයක්. හරිම සතුටුයි. හරිම ලස්සනයි ප්‍රේමවන්තේනි. අම්මයි මමයි හැමදාම පාන්දර 5ට නැගිටිනවා. අම්මා කොච්චර අසනීප තිබ්බත් එයා 5ට නැගිටිනවා. නැගිට ගමන් දෙන්නම කොට්ට දෙකක් තියලා බිත්තියට හේතු වෙනවා. අපි පටන් ගන්නවා ස්තුති ප්‍රශංසා නමස්කාරය නිහඬ යාඥාවත් තුළ. මට පේනවා ඉස්සරහා මගේ අදට ඉස්සරහා තියෙන කුරුසයක්. මට පේනවා. මම කියන්නේ එක දෙයයි. ස්වාමිනී තව කොච්චර දවසක්, කොච්චර පැය ගානක්, කොච්චර විනාඩි ගානක් මගේ හුස්ම තියෙයිද දන්නේ නැහැ. හැබැයි අවසාන තප්පරේ එනකන් ඔබ වහන්සේ සමග මේ ජීවිත ගමන යන්න අපිට ශක්තියක් දෙන්න. අපිට බලයක් දෙන්න. මේ ගමනෙන් තොර අපිට ජීවිතයක් නැහැ. මේ ගමනෙන් තොර ජීවිතයක් නැහැ. ඒ නිසා තමයි ප්‍රේමවන්තයිනි. ඔබයි මමයි අදත් මෙලෙස එක් රැස් වෙලා ඉන්නේ. වසර 17 පුරාවට අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ, নমස්කාර කරන්නේ, අපේ ජීවිත ගලව ගන්න හදන්නේ ඒකයි. ප්‍රේමවන්තයිනි, බලන්න ස්වාමින් වහන්සේගේ පොරොන්දුව, දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් මම මගේ පුතාට සදාකාල ජීවනය දෙනවා. සාතන් පරාජය කරනවා කියලා මරණය මරාගෙන නැගිටින්නට ජේසුට බලයක් දෙන මගේ ආදර ප්‍රේමවන්තයිනි. හැබැයි එදා පොරොන් දේශයට යන්නට මෝසස්ට බැරි වුණා. ඇයි මෝසස්ට බැරි වුණේ? මෝසස්ට වතුර ගන්න ගලට දෙපාරක් ගහන්න කිව්වාම සැරටියෙන් මෝසස් දෙපාරක් ගැහුවා. එයා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අඩු වුණා. දෙපාරක් ගැහුවා. ගහපුවම දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වා ඔයාට පොරොන් දේශයට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි දාවිඩ්. දාවිඩ් මොකද උනේ? දාවිඩ් දෙවියන් වහන්සේට අවසානයේ ද්‍රෝහී වුණා. සලමොන් අවසානයේ දෙවියන් වහන්සේට ද්‍රෝහී වුණා. සාල් රජු යක්ෂොත් එක්ක යක්ෂ කටයුතු වලට අසු වුණා. අපිට හොඳට පේන මගේ ආදර ප්‍රේමවන්තයිනි මේ කාර්ය කරන්නට එක මිනිසෙකුටත් බැරි වුණා. අන්න ඒ නිසා තමයි දෙවියන් වහන්සේ තම ප්‍රේමණීය පුත්‍රයා එවන්න තීරණය කළේ. අවසානයේ දක්වා අවුණ දෙන කෙනෙක්. අවසානයේ දක්වා. මගේ ආදර ප්‍රේමන්තය බලමු අපි පිලිප්පි පොතේ 2:8 මොකද කියන්නේ කියලා. මනුස්සාකාරයේ සිටිමින් උන්වහන්සේ එනම් කුරුසේ මරණය දක්වා පහත් වී කීකරුස්සේක. මොකද්ද මෙතන කියන්නේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයා මනුස්සාකාරයෙන් සිටමින් උන්වහන්සේගේ මරණය දක්වා පහත් වුණා, යටහත් වුණා, කීකරු වුණා. මරණය දක්වා කුරුසේ මරණ අවසාන මොහොතේ පවා තාත්තයා කැමැත්තට ඉඩ දුන්නා. බෙන්න ප්‍රේමවන්තයනි, කාටවත් කරන්න බැරි දේ කරන්න. මොකද්ද? ඉවර වෙනතුරු මාව විශ්වාස කරන්න. ඒ විශ්වාස කරන්න එකම කෙනා තමයි දේව පුත්‍රයා. ආදර ප්‍රේමවන්තයනි, මේවා කියන්න ලේසි, කරන්න අමාරුයි.
උන්වහන්සේට මොන අරගලයක් තියෙන්නේ නැද්ද ජේසුට? ජේසුට මොන අරගලයක් තියෙන්නේ නැද්ද? ඒක තමයි ප්‍රේමවන්තේනි මේ සුද්ධ වූ සතිය කියලා අපි ගත කරේ ජේසුගේ අරගලය. පාදසේදුව උන් පාවා දෙනවා. මල්ලුවෙන යාඥා කරනවා, ගෝලයෝ නිදා ගන්නවා. බලන්න ජේසුර තියෙන අරගලය. ජේසුර අරගල ගොඩයි නේද? පිලාත් ඉදිරියේ මූණ දෙන්න තිබුණා. දඬුවම් වින්දා, නින්දා වින්දා, අපහාස වින්දා, නිර්වත් කරා. මේ හැම දෙයකටම ජේසු මූණ දුන්නා. බලන්න පිලාත් කියනවා ජේසුට නුඹ මරන්නත් නුඹ නිදහස් කරන්නත් මට බලය තියෙනවා. ජේසු කියනවා මට මුකුත් කරන්න ඔබට බලයක් නැහැ. මගේ තාත්තා කියන දේ තමයි වෙන්නේ. බලන්න ජේසුගේ තියෙන ආතරය. ජේසුට තිබුණා කියන්න තාත්තේ මට එවන්න හමුදාවන් රාශියක් මේ අය විනාශ කරන්න. එවන් නැද්ද හමුදා රාශියක් ඉල්ලුවා නම් ජේසු ස්වර්ගයෙන්? එවන් නැද්ද? අනේ ෂුවර් නෑනේ ඕගොල්ලන්ට. එවනවා. ඕගොල්ලන් ෂුවර් නැත්නම් මට ෂුවර්. හරිද? එවනවා. මොකද උන්වහන්සේගේ රාජ්‍ය සදාකාලික රාජ්‍යයක්. ජේසුගේ රාජ්‍ය తాවකාලික රාජ්‍යයක් නෙමෙයි. මේ හැම කෙනෙක්ම මැරුණා. හැබැයි ජේසු මරණය මරාගෙන නැගිට්ටා. බලන්න පූජා වෙලාවේදී අපි කියනවා ස්වර්ගීය යාක්ෂාව. මේ ස්වර්ගීය යාක්ෂාව කීවට පස්සේ අපි කියනවා පුංචි යාක්ෂාවක්. මොකද්ද? මක් නිසාද? රාජ්‍යද බලයේද මහිමේ සදාට ඔබ වහන්සේගේය. රාජ්‍යද බලයේද මහිමයේද ඔබ වහන්සේගේ. කවුද ඒ දේව පුත්‍රයා පව්කාර අප වෙනුවෙන් අපට ගැලීම දෙන්නට ජීවිතයේ කුරුසේ පූජා කර ඒ උතුම් මිනිසයා දේව පුත්‍රයා සදාකාලික රාජ්‍යයට බලයට හිමිකම් කියන කෙනෙක්. මගේ ආදර ප්‍රේමවන්තයනි, මෙතන තියෙන ගැඹුරුම වචනය තමයි සදාටම රජකම් කරනවා. ඒ රාජ්‍ය කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඒ රාජ්‍ය කවදාවත් නැති වෙන්නේ නැහැ. බලන්න අපි අදහන අපේ රජ්‍යරෝ ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ සදාටම රජකම් කරනවා. ඒ රජකම් කරන ඒ ස්වාමින් වහන්සේ සුදාත්මයන් තුළින් ඔබේ හදවත තුළ මගේ හදවත තුළ සදාටම රජකම් කරනවා. අපි උන්වහන්සේව පිළි අරගන්නවා නම් ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමන්තයනි, අපි මේ රාජ්‍යවල අතැරලා දාලා ලෝකේ රාජ්‍යත් එක්ක ඔට්ටු වෙන්න මරා ගන්නවා. අර ඉඩම් කෑල්ලටයි මේ ඉඩම් කෑල්ලටයි අර ගාටයි අර කොලේටයි අර ගෙඩියටයි සල්ලි වලටයි නම්බු නාම වලටයි නේද අපි යන කොටා ගන්නවා. අපේ පවුල හරියට තෝස කඩයක් වගේ විනාශ වෙලා යන මගේ ආදර ප්‍රේමවන්තයනි. ඒ ජේසු මැරුණේ තාත්තා කැමැත්ත කරන්ට. ඒ තාත්තා කැමැත්ත කරන ජේසු මැරුණ නිසා පුතාට ජේසුට තාත්තා දුන්නා උත්ථානයක්. සදාකාලික රාජ්‍ය දුන්නා. ඇයි එදා ජොර්දාන් නදියේ බෞස්ම ලබද්දී ස්වර්ගීය තාත්තගේ හඬ ඇහුණා. මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා. මම මොහු ගැන ප්‍රසන්නයි. බලන්න ඒ ප්‍රසන්න දේ ඉෂ්ට කරේ ජේසුගේ කුරුසේ පත්වීම තුලයි. උන්වහන්සේ කුරුසේ මරණ ජේසුව උත්ථානය කරා. උන්වහන්සේට බලයක් දුන්නා ස්වර්ගයේද පොළවේද නිරයේද උන්වහන්සේට බලයක් දුන්නා. බලන්න මගේ ප්‍රේමවන්තයනි, ඒ ස්වාමින් වහන්සේ මගේ හදවත තුල උත්ථාන වෙලා නම් ඔබයි මමයි වාසනාවන්ත නැද්ද? ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අයි බලමු 9 වෙනි පදේ. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍ර නාමයක් උන්වහන්සේට දුන්සේක. දේව තාත්තා ජේසුව උත්ථාන කළා. ජීවනුක්සේ ගෙඩිය ජේසුට දුන්නා.
ඒක ගණ්ඩ නම් මුරන්නු කංකරලා හරියන්නේ නැහැ ප්‍රේමවන්තයිනි. ඒක ගණ්ඩ අකීකරු වෙලා හරියන්නේ නැහැ ප්‍රේමවන්තයිනි. ඒ ජීවන උක්ෂයේ gediya ලබන්නේ කොහමද? ජේසු කුරුසේ මරණය දක්වා උන්වහන්සේ කීකරු වුණා. උන්වහන්සේ ප්‍රචණ්ඩත්වය පරාජය කරා. සමාව දීමෙන් වෛරය නැති කළා. අද අපිට අපේ හදවත් වලට සිතට වෛරයක් ආවොත් සමාව දෙන්න බැරි ආවොත් එහෙම අපි මරණ කල්ලා මේ වෛරය අරගෙන ගමන් කරනවා. සමහර වෙලාවට අපි මේ වෛරය නිසාම එක එක ලෙඩ හදා ගන්නවා. වෛරය නිසාම මේ ලස්සන ජීවිතයක් අපි දකින්නේ නැහැ ප්‍රේමාන්තෙන්. අයි බලමු පිලිප්පි 2:11. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමිදාන් වහන්සේයයි පියාන්ගේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසය. උන්වහන්සේ ඇයි කුරුසේ උත්ථාන වුණේ? උන්වහන්සේ කුරුසේ උත්ථාන වුණේ උන්වහන්සේ මෙතන කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමිදාන් වහන්සේයයි දෙවියන්ගේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරනුසේ කියලා. දැන් ජේසු ස්වර්ගයේද පොළොවේද උන්වහන්සේ බලය පාලා ඉවරයි. එහෙත් මගේ ආදර ප්‍රේමාන්තේනි දැන් අපි මොකද කරන්න ඕනේ? ඒ ජේසුස් සමග උත්ථානයට ඇතුල් වෙන්නට ඕනේ. එහෙමනම් අපිට මේ උත්ථානයට යන්නට තියෙන ප්‍රතිඵලය මොකද්ද කියලා අපි බලමු. ඒ උත්ථානයට ගමන් කරන්නට. අයි බලමු ජෝම්තුමාගේ සුවිශේෂයේ 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. දැන් ජේසු ලස්සන වචනයක් කියනවා. මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? ජෝම් 14:1 හරියට හරි. මෙතන ස්වාමීන් වහන්සේ කියනවා ඔබේ සිත් නොකැළඹේවා. අනිත් අය සිත් කැළඹිලාද මන් දන්නේ නැහැ, කට අරින්නේ නැහැ. ඔබේ සිත් නොකැළඹේවා. මාගේ සිත නොකැළඹෙමි. මාගේ සිත නොකැළඹෙමි. ස්වාමීන් වහන්සේ කියනවා ඔබේ සිත් නොකැළඹේවා. දෙවියන් වහන්සේ අදහා ගන්න අපිට කැළඹෙන්න දෙයක් නෑ ප්‍රේමවන්තේනි. අපි හැම වෙලේම කැළඹිලා. අපි හැම වෙලේම ඇල්මැරිලා. අපි හැම වෙලේම දුබල වෙලා. ඇයි ඒ? අපේ ඇතුලේ තියෙන වෛරය, අපේ ඇතුලේ තියෙන තිත්තකම, අපේ ඇතුලේ තියෙන දුෂ්ටකම. එනිසා අපි ජීවත් වෙන්නේ කැළඹුණු සිතකින්. හැබැයි ස්වාමින් වහන්සේ කියනවා ඔබේ සිත් නොකළඹේවා. දෙවියන් වහන්සේ අදාගන්න මාවද අදාගන්න කියලා. පියාන් වහන්සේද මාවද අදාගන්න කියලා. ඇයි අදාගන්න උන්වහන්සේ අදාගන්න කියන්නේ මරණය පරාජය කරලා සාතන්ව ජයගත්ත ලෝකේ හැම බලවතට වඩා බලවත් මරණය විනාශ කරපු එකම තැනන් වහන්සේ ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේමන්තේනි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ ජේසු සියල්ලට ඉහළින් ඉන්නවා. අපේ ප්‍රශ්න කොහෙද තියෙන්නේ? අපේ ප්‍රශ්න තියෙන්නේ පහත. අපේ ප්‍රශ්න වලට ඉහළින් ඉන්නේ ජේසු. ඇයි එහෙනම් ඉහළින් තියෙන ආලේපය, ඉහළින් තියෙන ආශිර්වාදය, ඉහළින් තියෙන බලයට අපි නතු වෙන්නේ නැතුව පොඩි පොඩි ප්‍රශ්න අල්ලගෙන සත්තු වගේ හැසිරලා ගෙදර අපායවල් කරගන්නට වෛරයේ මූලය ගෙදර පැල කරන්න හදනවා. ආදර ප්‍රේමවන්තයනි, ඒකයි මේ ක්‍රිස්තියානි ජීවිතය කියලා කියන්නේ වාසනාවන්ත ජීවිතයක්. අයි බලමු 14:2. මාගේ පියාන් වහන්සේගේ නිවාසයේ වාස කිරීමට ඉඩපාසු තැන් බොහෝ ඇත. එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද? ඔබට ස්ථානය සූදානම් කරන පිණිස යමි. බලන්න ජේසුගේ පණිවිඩය. උන්වහන්සේ කියනවා මම යනවා ස්වර්ගයට. ඔයාලව එක්ක යන්නේ. මම ඇවිල්ලා ඕගොල්ලන්ගේ අතින් අල්ලගෙන එක්ක යනවා. හරියට මනමාලිය කන්න යනවා වගේ. බලන්න කොයිතරම් වාසනාවන්තද.
නේද? මංගල දවසේ ඒ මංගල දවස අවසන් වෙලා ඒ මනමාල යන්නේ මොන සතුරින්ද? පස්සේ යනකොට ගන්න වෙන කතන්දරයක්. නේද? සතුරින් යනවනේ. මෙතන කියනවා එහෙම එකක් නෙමෙයි. ජේසු ඇවිල්ලා අපිව අරගෙන යනවා ස්වර් රාජ්‍යයට අපිට ඉඩ තියෙන කාමර පෙන්වන්න. බලමු තුන්වෙනි පදේ. මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබ සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි. වෙන්න මගේ ප්‍රේමවන්තයනි, උත්තානු ඒ සමිදාන ස්වර්ගයේ පොළවේ සෑම තැනම වැඩ සිටිමින් උන්වහන්සේ කියනවා අපිව රැගෙන යන්න එනවා කියලා. අපි බලන්න දරුවෙක් ඈත ඉන්න දෙමව්පිය බලන්න යනවා කිව්වම ඒ අම්මා තාත්තා කොයිතරම් ආසෙන්ද ඉන්නේ. අපි කාටවත් නොකියුවත් මමයි අම්මයි එහෙම කතා නොකරගත්තත් අම්මගේ හදවතේ මගේ හදවතේ කොච්චර බලාපොරොත්තුවක් තියෙනවද අනේ කවද්ද අපේ දරුවෝ අපි බලන්න එන්නේ කියලා. මේක ආසාවක් ප්‍රේමවන්තයනි. ඊට වඩා ආසාවක් ජේසු වෙනවා ඔබව මාව ස්වර්ගයට එක්කයන්ද. එහෙමනම් ස්වර්ගයට එක්කයන්ද මං ජේසුත් එක්ක යන්න මට තියෙන මොකද්ද සුදුසුකම? මට කියන සුදුසුකම මොකද්ද? මගේ ඇතුලේ උත්තාන වුණ ජේසු ඉන්නවද? බලන්න ඊළඟ අපදී ලස්සන කියනවා. ඒ කියන්නේ 4 වෙනි පදේ. මා යන ස්ථානයට මාර්ගය ඔබ දන්නා වූ යයි වදාළසේක. දැන් ජේසු කියනවා මා යන ස්ථාන මාර්ගය දන්නවා. මෙතනින් ඔක්කොම දන්නවා ජේසු කියන ස්ථානට යන මාර්ගය. නොදන්න කෙනෙක් ඉන්නවද? නොදන්න කෙනෙක් ඉන්නවනේ. ඔක්කොම දන්නවා. දන්න චූටි ළමයි විතරයි. අය ඔක්කොම දන්නවා කියන්නේ කම් පැලෙන්න පණිවිඩ අහනවා. නේ දේ වචනේ කියෝනේ. ආගමික හැමදේම කරනවා. ඉතින් මෙතන කියනවා මා යන ස්ථානට මාර්ග ඔබ දන්නවදාල්සේක. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එක්කෙනෙකුට මේක විශ්වාස නැහැ. බලන්න 5 වෙනි පදේ. තෝමස් කතා කොට ස්වාමීනි ඔබ කොතනට වඩනසේක්දයි අපි නොදනිමු. එසේනම් මාර්ගය දැනගන්නේ කෙසේදයි ඇසීය. ජේසුත් එක්ක හිටපු ගෝලයා තෝමස් දැක්කේ නෑ මේ මාර්ගය කියන්නේ මොකක්ද කියලා. මාර්ගය කියන්නේ මේ ස්වාමින් වහන්සේ. ඒ වගේ අපි ආගම දැහුවට, අපි පූජාවලට ගියාට, අපි නුවාන කරාට, යාඥා මෙහෙවලට ගියාට, අපි මොනවා කරත් ජේසු යන මාර්ගය අපි දන්නේ නැත්නම් අපිත්තර තෝමසගේ කියනවා ඔබ යන තැන අපි දන්නේ නෑ. ඔබ යන තැන අපි දන්නෙත් නෑ. අවසානයේ අපිට යන්න තැනක් ඇත්තෙත් නෑ. මගේ ආදර ප්‍රේමවන්තයනි, මේ ප්‍රශ්නයට පිළිතුර තමයි ස්වාමින් වහන්සේ දෙන්නේ. 6 වෙනි පදයේ කියනවා ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි. මා මගින් මිස කිසිවේ පියාණන් වහන්සේ වෙත නොපෙනෙන්නෝය. ජේසුස් කියන මාර්ගය මමයි. තෝමස් කිව්වනේ දන්නේ නැහැ කියලා. ජේසුස් කියන මාර්ගය මමයි. සත්‍ය මමයි. ජීවනය මමයි. හැබැයි මා මගින් ඇරෙන්න වෙන කාගෙන්වත් ස්වර්ගයට යන්න බෑ කියලා. මගේ ආදර ප්‍රේමන්තයනි, මාර්ගය කියලා කියන්නේ මැප් එකක් නෙමෙයි. දේව කැමැත්ත නම් උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් අපි තියාගන්න ඕනේ. උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් දෙවියන් වහන්සේ ගනුදෙනු කරනවා කියලා කියන්නේ ජේසු මගේ ජීවිතේ ස්වාමීනන් කරගෙන ජීවිතය. මගේ ආදර ප්‍රේමන්තයනි, එනිසා අපිට තියෙන්න පුළුවන් ලොකු අරගල, අපිට තියෙන්න පුළුවන් ලොකු ප්‍රශ්න, අපිට තියෙන්න පුළුවන් ජීවිතේ එපායි කියන තැනට ආපු කරදර. හැබැයි ඔය හැම දෙයක්ම ජේසු දකිනවා. හැම දෙයක්ම ජේසු අත්දැක්කා. ඒක තමයි ප්‍රේමවන්තයනි උත්ථානයේ ප්‍රතිඵලය තමයි
උන්වහන්සේ යන මාර්ගය. උන්වහන්සේ කියන මම සත්‍ය එනම් ප්‍රේමවන්තයනි තවත් සත්‍යයක් ලෝකේ නෑ. එකම සත්‍ය ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ කියනවා මම ජීවනය කියලා. මම ජීවනය. ඇයි? අර ආදම් මේවට කණ්ඩ එපා කිව ගෙඩිය කාලා විනාශ වුණා. හැබැයි දෙවියන් වහන්සේ පොරොන්දුනා ඒ ගෙඩිය ජේසුරු දෙන්න. අවසානය දක්වා මට කීකරු වෙන කෙනාට මගේ ප්‍රේමවන්තයනි ප්‍රශ්නෙයි කරදරෙයි පීඩායි වේදනයි ලෙඩ දුක්කෙයි. දැන් බලන්න සති 4 ඉස්සෙල්ලා මේ අම්මා මෙතන වැටුණා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි වැටුණා කියලා අම්ම නිකන් හිටියේ නෑ. ඒ අත බෙල්ලෙල්ලගෙන එයාගේ වැඩ කටයුතු කරනවා. ඒ අතේ බෙල්ලෙල්ලගෙන යාක්ෂාවේ දෙනවා. ඒ අත බෙල්ලෙල්ලගෙන දේව වචනය කියනවා. ඔක්කොම කරනවා. ඔක්කොම කරනවා. අධෛර්ය වුන්නේ. ප්‍රේමවන්තයනි. අපේ ජීවිතවලට නැති වෙන්න දෙයක් නැහැ. ඒ නිසා නැති කර ගන්න එපා ජේසුව. මතකයිනේ. තිබේරියස් මූදකාට යනවා පේදුරුල කට්ටිය මසුන් අල්ලන්න. ඊ අපි බයිබල් අධ්‍යයනයට ගත්ත එක. ගියාම පේදුරුලට මාළු නැහැ. උත්තානු ජේසුව එතෙන්ට එනවා. ඇවිල්ලා කියනවා ඔය දැල මේ පැත්තට දාන්න. දැල දැම්මාම විශාල මසුන් 150ක් අහුණා කියනවා. දැන් මේ කට්ටිය දැල් ඇදලා එළියට එද්දී ජේසු ගිනි ගොඩක අඟුරු මත මාළුද රොටිද තියාගෙන බලා ඉන්නවා මෙයාට කන්න දෙන්න. ජේසු දන්නවා පේතුරු අනික් කට්ටිය දැන් මේ වෙලාවේ බඩකින්නේ හිටියේ. ඇයි මක් ප්‍රේමවන්තයනි. ස්වාමින් වහන්සේ කියනවා මාව දාලා යන්න එපා. මාව දාලා යන්න එපා. මාව දාලා ගියොත් මොකද වෙන්නේ? මාව දාලා ගියොත් මොකද වෙන්නේ? ඈ කණ්ඩත් නෑ. මම දැනට අවුරුදු මම හිතන්නේ 14කට විතර උඩදී මම ඔක බයිබල් අධ්‍යයනය ගත්තා. ගත්තාම ඒක තාත්තා කෙනෙකුට තරහා ගියා. එහෙම කිව්වයි කියලා. මං ගා ජේසුව දාලා යන්න එපා. ජේසුව දාලා ගියොත් මොකද වෙන්නේ? විනාශය අත ළඟයි. දාලා යන්න ඕන නම් සම්බන්ධ වෙන්න එපා ජීවිත ගමනට. ජේසුට අයිතිය දෙන්න එපා. ජේසුට අයිතිය දුන්නොත් අපිට සිද්ධ වෙනවා එතන රැඳිලා ඉන්න මගේ ආදර ප්‍රේමන්තයනි. ඇයි? මේ ජේසු අපිට දෙනවා අත්දකින්න ජීවනයක්. මේ ජේසු අපිට දරා ගැනීමේ ශක්තියක් දෙනවා. මේ ජේසු අපිට ජීවත් වෙන්න අපතුලට හරි දේ ඇතුල් කරනවා වගේම අපිට හරි දේ කියලා දෙනවා. අයි බලමු 7 වෙනි පදේ. ඔබ මා හඳුනන්නා වූ නම් පියාණන් වහන්සේ හඳුනන්නා වූය. මෙතෙන් පටන් ඔබ උන්වහන්සේ හඳුනන්නා වූය. උන්වහන්සේ දැක ඇතයි වදාළසේක. බෙන්න ප්‍රේමවන්තයනි තේමාවට ඒ මග ඒ තේමාවේ අරුත. මොකද්ද තේමාව? උත්ථානය අපේ ජීවිතවලට බලපානවද? උත්ථානය අපේ ජීවිතයට බලපානවද? මේක තමයි තේමාව. එහෙනම් මගේ ආදර ප්‍රේමවන්තයනි අද අපි මේ තේමාව දෙස ඇරලා බැලුවොත් මෙතන තාත්තා කවුද කියලා දෙනවා. තාත්තගේ ආදරයේ සුද්ධාත්මයන් වහන්සේ තුලින් අපේට ගලා යනවා කියලා උන්වහන්සේ කියලා දෙනවා. කොහොමද? සුද්ධාත්ම බෞද්ධිස්මය තුලින් අපට සුද්ධෝත්ථීත්වයට ඇතුල් වෙන්න ආශිර්වාද ලැබෙනවා. ඒක තමයි පියවර 4න් අපි ගමන් කරන්නේ. ඉන්න විදියට එන්න, ඇත්ත මට දෙන්න, අයිතිය දෙන්න, සුද්ධාත්මයන්ව පිරෙන්න. අපි හැම සෙනසුරාදාම උදේ අපේ දරුවන් සමග පියවර 4ට යනවා. හදවතේ ඇත්ත. ඔව් ස්වාමීනි මගේ පාපය මං වැටුණා, මං දුබල වුණා, මං ඔබ වහන්සේව අමතක කරා, මට ඔබ වහන්සේ අමතක කරන්න වුණා. සමා වෙන්න ජේසුනි.
ඇත්ත දෙනවා. ඇත්ත දීලා අයිතිය දෙනවා ජේසුනේ. මට මතකයි ඉස්සර මම එනවා මගේ බිරිඳේ ගෙදර සම්බන්ධන් තිබ්බ කාලේ. ආපුහම මොකක් හරි මගේ අතින් වරද්දක් වුණොත් ඒ අම්මා තාත්තට අම්මට වරද්දක් වුණොත් එහෙම මම කවදාවත් ගෙදරින් යන්නේ නැහැ නිකන්. මං හැමදාම යන්නේ ඒ අම්මට දැනගහලා වැඳලා සමාව ඉල්ලලා තමයි මම යන්නේ. හිත නිදහස් කරගෙන මම යන්නේ. අද නෙමෙයි. දැන් අවුරුදු 40 ගානකට යා. මගේ සිත නිදහස් කරගන්නවා. මගේ ඇතුළ නිදහස් කරගන්නවා. මං අම්මගේ සමාව ඉල්ලනවා. මගේ ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ ඔබට මට කියනවා මේ සුදු ත්‍රිත්වය ඔබට මම දීලා තියෙන්නේ ඒ නිසා ඔබ ඒකට ඇතුල් වෙන්න ඒ උත්ථානයට. ඒ උත්ථානය ඔබට බලපානවද මේ රාත්‍රියේ? අපි උත්ථාන වෙලාද ඉන්නේ? අපි අලුත් ජීවිත ඇතුල්ලාද ඉන්නේ? ඒ ජේසු මගේ හදවතේද? එසේ නැතිනම් තාමත් අපි ඉන්නේ අනාථ වෙලාද? ඔබට අයිතියක් තියෙනවා ඔබේ හදවතින් අහලා බලන්න. ඔබේ හදවතින් අහලා බලලා අපි නමස්කාරට ඇතුල් වෙලා අපේ හදවත තාමත් තියෙන්නේ පරණ තැන නම් අපි අලුත් ජීවිතයට ඇතුල් වෙමු. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. පුළුවන් නම් අපි පුළුවන් අය දැනගහගමු. අපි ඇතුල් වෙනවා ස්වාමින් වහන්සේගේ උත්ථානයට නමස්කාරය තුළින්. අපි හදවතේ තාමත් උත්ථාන වෙලා නැතිනම් මගේ හදවත තුළ ජේසු තාමත් ජීවමාන වෙලා නැතිනම් මගේ හදවත තුළ සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටින්නේ නැතිනම් ආදර ප්‍රේමාන්තයනි අපි ජේසුට අපේ ජීවිතයේ අයිතිය බාර කරමු. ජේසුට අපේ ජීවිතයේ අයිතිය බාර කරමු. සාමේ නැති හදවත, සතුට නැති හදවත, සැනසීමක් නැති ජීවිතය, ආරවුලෙන් පිරිච්ච පවුල, අන්ධකාරයෙන් පිරිච්ච අපේ ජීවිත අපි ජේසුගේ පාද පාමුල තියමු. ස්වාමින් වහන්සේ මේ රාත්‍රියේ ඔබට මට ආශිර්වාද කරන්නට යනවා. ඒ බලය දෙන්නට යනවා. දේව තාත්තා ස්වර්ගයෙන් ඉඳන් කිව්වා මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා මම ඔහුට ප්‍රසන්නයි කියලා. ඒ තාත්තා මේ රාත්‍රියේ ඔබ දිහා බලලා මගේ දිහා බලලා කියනවා ආදර පුතේ, ආදර දුවේ, ඔබ මට ප්‍රසන්නයි. මම ඔබට ආදරෙයි. එහෙමනම් වෙන්න කොහොමද අවසානයේ දක්වා දෙවියන් වහන්සේට ප්‍රසන්නව කීකරුව උන්වහන්සේ කියන දේ පමණක් කරන්නට ඕනේ. නමස්කාර වේවා ස්වාමීනි. නමස්කාර වේවා. නමස්කාර වේවා.
ස්වාමින් වහන්සේගේ පාදපාමල වැටුණා. ජේසු ජෝර්දාන් නදියේ ස්නාවක ජෝහන්තුමා ළඟ දන ගැහුවා. ජෝහන්තුමා කියනවා මට බෑ ඔබ බෞස්ම කරන්නට. ඔබ ළඟ මම දැන ගහන්න ඕන තැනැත්තෙක්. ජේසු කියනවා නෑ මට ඉඩ දෙන්න. මට දැනටවත් ඉඩ දෙන්න දන නමන්න. ජේසු හැම මොහොතකදීම තාත්තට යටත් වෙලා කීකරු වුණා. දුක අරගලය වේදනාව පීඩාව තරාගත්තේ තාත්තව සතුටු කරන්නටයි. එදා මල්ලිවෙනි යාක්ෂාවෙති ඒ ජේසුගේ ශරීරේ දහඩියවල ගලායන දහඩියවලට රුධීරය මිශ්‍ර වුණා. ඒ තරම්මටම වේදනාවක්. බැරිම තැන කියනවා පියාණෙනි මේ පාත්‍රය මගේ නහක් කරන්න. මට බොන්න බෑ. මේක වේදනාකාරී පාත්‍රයක්. ජේසු දැක්ක මරණය. ජේසු දැක්කා ඒ දුක වේදනාව. හැබැයි පියාණන් වහන්සේගෙන් ලැබුණ එක පණිවිඩය. ඔබ මේ පාත්‍රය බොන්න ඕනේ. ඔබ කුරුසේ මැරෙන්න ඕනේ. ඔබ කුරුසේ මැරෙන්න ඕනේ. මේ ලෝකේ දුක් විඳින ජනතාව ගලවන්නට. එදා ආදම්ට තහනම් කරපු ඒ තහනම් ගහේ ගෙඩිය ආදම්ලා කැමැත්තෙන් කාලා අකීකරුකම මුරණ්ඩුකම නිසා එපා කිව්ව දේ කරලා මුළු ලෝකෙම පාපෙට ගියා. පුතේ ඔබ මේ මොහොත දක්වාත් කුරුසේ මරණය දක්වාත් ඔබ මට කීකරු වෙන බව ස්ථිරයි. ඒ ස්ථිර නිසා ඔබේ මරණයෙන් මම ඔබට දෙන ලොකුම තෑග්ගක්. ඒ තමයි ස්වර්ගයේද පොළවද පාතාලයේද සියල්ල ඔබට බාර කරනවා. ඒ ඔබට මම උත්ථානයක් දෙනවා. අලුත් ජීවිතයක්. මරණය මරා ජයගන්න සාතන් පරාජය කරන්න මරණය පරාජය කරන බලයක් මම ඔබට දෙනවා. ඒ බලෙන් ඔබ මේ ලෝකේ ඉන්න ජනතාව ගලවනවා. ඒ නිසා පුතේ මගේ කැමැත්ත අවසානට කරන්න. නමස්කාර වේවා.
නමස්කාර වේවා නමස්කාර වේවා ජේසුනි ඒ වහන්සේගේ ආදරය ඔපියාන් වහන්සේට කැමැත්තෙන් ඉඩ දුන්නා පියාන් වහන්සේ කැමැත්ත කළා ජේසුනි අපේ දුබල ජීවිත වලට අපිට මේ රාත්‍රිය බලයක් දෙන්න අපිට ශක්තියක් දෙන්න ඔව් ජේසුනි ඒ දේවතාවගේ කැමැත්ත කළා වගේ අපිට ඔබ වහන්සේ කැමැත්ත කරන්න හරි දේ කරන්න සත්‍ය තුල ජීවත් වෙන්නට සැබෑ කිතිනුවෙක් වෙන්නට උත්ථානයේ ජීවිත ගමනක් යන්නට ජේසුනි ඔබ වහන්සේ අපිට අතගස්සන්න උන්වහන්සේ ඒ සුදු පූපේ තුල ජීවමාන වෙලා කිසිම සභාවක නැති කිසිම දහමක නැති මේ මහා බලය අපිට විතරක් ජේසු දීලා තියෙනවා කතෝලික අපිට විතරක් ජේසු ජීවමාන වෙලා ඒ සුදු පූපේ තුල ඒ දේවස්ථානේ ඒ වැඩ සිටින්නේ සුදු පූපේ තුල ජීවමාන ජේසුයි අදර ප්‍රේමන්තේනි ඒ ජීවමාන ජේසුව අපි අදාගනිමු අපේ බැරිකම අපේ දුබලකම අරගෙන අපි ජේසු ගාවට යමු අපි වැටෙන තැන අරගෙන අපි ජේසු ගාවට යමු අනිත් අය අපි වටන වෙලාව අරගෙන ජේසු ගාවට යමු ජේසු ඔබව මාව නැගිටවනවා උන්වහන්සේ ඔබට මට බලයක් දෙන්නට ඒ ස්වාමීන් වහන්සේ ජීවමානව ඔබේ හදවත තුල මගේ හදවත තුල උත්ථාන වෙනවා මේ රාත්‍රියේ ඒ උත්ථානය අපි අදාගනිමු අපි ඇයි බය වෙන්නේ රෝගවලට මොකටද බය වෙන්නේ ආර්ථිකයට මොකටද බය වෙන්නේ ප්‍රශ්න අරගලට මොකටද බය වෙන්නේ අපි යක්කුන්ට මොකටද බය වෙන්නේ අපි හදිවුණන් වලට මොකටද බය වෙන්නේ අපිට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ජේසු උත්ථාන වෙලා මගේ හදවත තුල ජීවමාන වෙලා නමස්කාර වේවා ජේසුනි නමස්කාර වේවා නමස්කාර වේවා
පීඩාවන් වේදනාවන් භයානක ලෙඩ දුක් කරදර කඩාවැටිච්ච ආර්ථිකය අරහා අපි යන ජීවිත ගමන අපි මේ ජීවිත ගමන යන්නේ ඇතුළ මා තුළ උත්ථාන වුණ ජේසුත් එක්කයි. ඒ ජේසු මාව ශක්තිමත් කරනවා. ඒ ජේසු මාව බලවත් කරනවා. ඒ උන්වහන්සේ ජීවමාන නිසා, උන්වහන්සේ මරණය පරාජය කරන් ජය ගත්ත නිසා අදට ප්‍රේමාන්තයනි ඉඩ දෙමු ස්වාමින් වහන්සේට මගේ ඇතුළත ජීවමාන වෙන්න කියලා. අපි කියමු ජේසුට, ජේසුනි මගේ ඇතුළේ වහන්සේ ජීවමාන වෙන්න. ජේසුනි ඒ උත්ථානය තුළ ජීවත් වෙන්නට, ඒ මහා වරප්‍රසාද ජීවිතයට ඇතුළු වන්නට ජේසුනි අත ගසන්න අපේ ජීවිතවලට, අත ගසන්න අපේ ජීවිතවලට. ඔබ වහන්සේ ජීවමානව මේ රාත්‍රිය අප මැද ඉන්නවා. ඔබ වහන්සේ ජීවමාන මේ රාත්‍රිය අප අතර ඉන්නවා. ඔබ වහන්සේ ජීවමානව අප තුල ඉන්නවා. ඔබ වහන්සේ ජීවමානව අප පවුල තුල අරගලය තුල ඔබ වහන්සේ ඉන්නවා. අතර ජේසුනි, ජීවමාන ජේසුනි, අද මේ රාත්‍රියේ මට උත්ථානයක් දකින්නට ඔබ වහන්සේ අත ගසන්න. ස්වාමීනි, ගිය ඉරිදා මට එතර වෙන්න බැරි වුණා. ගිය සතියේ මට එතර වෙන්න බැරි වුණා. මම පාපෙට වැටුණා, දුබල වුණා. ඔව් ජේසුනි, අද දවසේවත් මට එතර වෙන්නට, ඒ සැබෑ උත්ථානයක් අත්දකින්නට ස්වාමී රාත්‍රියේ අත ගසන්න. මගේ අරගලය ඔබ වහන්සේට බාර කරනවා. මගේ ප්‍රශ්න ඔබ වහන්සේට බාර කරනවා. මගේ ආසාව ඔබ වහන්සේට බාර කරනවා. මගේ පවුලේ සැලසුම ඔබ වහන්සේට බාර කරනවා. මා තුළට එන අන්ධකාරය ඔබට බාර කරනවා. අදර ජේසුනි, මගේ නිවස තුළ ඔබ වහන්සේ උත්ථාන වෙන්න. හැම හදවතක් තුළ ඔබ වහන්සේ උත්ථාන වෙන්න. ඔබ වහන්සේගේ ජීවමාන ආදරය, ඒ බලයක් දකින්නට ජේසුනි මේ රාත්‍රියේ අපිට බලයක් දෙන්න. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා ජේසුනි, නමස්කාර වේවා. ඔබ වහන්සේ ජීවමානයි. ඔව් ජේසුනි, ඔබ වහන්සේ ජීවමානයි. ජීවමාන එකම තැනන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා සත්‍යද මාර්ගයද ජීවනයද මමයි කියලා. ඔව් මගේ ජේසුනි, මේ රාත්‍රියේ ඔබ වහන්සේ අපට දෙන ජීවනය නිසා, මේ රාත්‍රියේ ඔබ වහන්සේ අපට පෙන්වන මාර්ගය නිසා, මේ රාත්‍රියේ ඔබ වහන්සේ අපට දෙන සත්‍ය නිසා ජේසුනි මම කැළවිලා අවසానයි. මම කැළවිලා අවසానයි. මම පාපයට හවුල්කාරයෙක් නෙමෙයි, වැරද්දට හවුල්කාරයෙක් නෙමෙයි, සාතන්ට හවුල්කාරයෙක් නෙමෙයි. ජේසුනි මේ රාත්‍රිය ඔබ වහන්සේගේ රාත්‍රිය නිසා අපි ඔබ වහන්සේට නමස්කාර කරනවා. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. අදර ප්‍රේමාන්තයනි, කිතුණු අපි අපරාධය අපේ ජීවිත නැස් කරගන්නේ. මේ තරම් බලයක්, මේ තරම් මාර්ගයක්, මේ තරම් ජීවනයක් අපිට ජේසු දීලා තියෙනවා. කාටවත් කරන්න බැරි කීකරුකම කරන්නට දේව තාත්තා ප්‍රේමන්ත පුත්‍රය වූවා. කුරුසය දක්වා, කුරුසය මරණය දක්වා උන්වහන්සේ කීකරු වුණ නිසා උන්වහන්සේට උත්ථානයක් දුන්නා. ප්‍රේමන්තේනි, අපිත් ඒ ජේසුට කීකරුව, ජේසුගේ වචන තුල කීකරුව, ඒ ජේසු මගේ හද තුල ජීවත් කර ගනිමින්, ඒ ජේසුව මගේ පවුල තුල ජීවත් කරමින් අපි ජීවත් වෙනවා නම් ඒ ජේසුට දුන්න උත්ථානය ඔබට, මට, ඔබේ මගේ පවුලට, ඔබේ මගේ ගමට, ඔබේ මගේ රටට දෙවියන් වහන්සේ
මේ රාත්‍රිය දෙන්න පොරොන්දු වෙලා අවසానයි. ප්‍රශංසා වේවා. හලෙලූයා ස්වාමී. හලෙලූයා ස්වාමී. හලෙලූයා. प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा